බුදු සරණයි. සුපුරුදු පරිදි අපි හැම කෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළා. අපි හැම කෙනාගේම ජීවිතයත් ඒ උතුම් දහමට අනුව භාවිතා කරන්න පුළුවන් පරිසරය හදාගෙන මේ පරම පවිත්‍ර අරමුණින් තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. දැන් ධර්ම ශ්‍රවණය කරන පිරිස යම් යම් අවබෝධ මට්ටම් වලටපත් වෙලා බුද්ධ වචනේ ජීවිතෙන් දකින්නට යම් ශක්තියක් ලැබිච්ච පිරිස ඇති. ඒ ශක්තිය ලැබිච්ච පිරිස හැම තමන්ගේ තියෙන චිත්තසංතානය තුල තියෙන කෙලෙස් ධර්මයන් දකිමින් ඒවට එකඟ නොවන තරම් උසස් වූ පින්වත් පිරිසක් ඇති. දහම අහන්න පුහුණුව ලබන පිරිසක් මෙතන ඇති. අපි මේ හැම කෙනාම අවබෝධ කරගත යුතුයි. බුදු පියාණන් වහන්සේලා පෙන්වන්නේ තම තමන්ගේ සිත සුද්ධ කරගන්න. ඇයි එහෙම කියන්නේ? සිත හැමතිස්සෙම අපිරිසිදු වෙනවා කෙලෙස් ධර්ම ඇවිල්ලා. අපි හදන දෙයක නෙවි අපිට හැදිච්ච අනාත්මීයව සකස් වූ කෙලෙස් ධර්ම ටිකක් තමයි අපි මමය මගේ කියලා නොදැනුවත්ව භාවිතා කරන්නේ. අපට සිද්ධ වෙලා තියෙනවා මේ කෙලෙස් ධර්ම භාවිතා කරන්නට. කයෙන් පොළඹවනවා, සිතෙන් පොළඹවනවා මේවා භාවිතා කරන්න. සිත එකඟයි කෙලෙස් භාවිතා කරනවට. අපි කෙලෙස් ඇසුරු කරනවා නම් සිත හරි කැමතියි ඒකට. අපේ කයේ ශක්තිය දෙන්නේ ඒ දෙසට. අපි බාහිරේ දිහා බලාගෙන ඉන්නවට ඇස එකඟයි. ඇස ඒකට සහාය දෙනවා. ආයතන සහාය වෙන්නේ මේ කෙලෙස් ටික ඇසුරු කරන්න, කෙලෙස් භාවිතා කරන්න. කිසි වේලක ඇසෙන් මිදෙන්න ඇස උදව් කරන්නේ නැහැ. අපි මොනතරම් අසරණද කියලා හිතන්න අපිට බාහිර කෙනෙක් ගැන යම් සංකල්පයක් පහළ වුණොත්, ඔහු හතුරෙක් කියලා හිතුනොත්, ඔහු මිතුරෙක් කියලා හිතුනොත්, ඔහු හැඩයි කියලා හිතුනොත්, ඔහු කැතයි කියලා හිතුනොත් අපි බාහිරයට ඒ අරමුණ මුල් කොට අපි බාහිරයට යනවා. බාහිර රූපය ඇසුරු කරන්නේ හැදුණු සංකල්පයේ මුල් කොට. ඒකට අනුව ඒකට යටත්ව අපි ඇසුරු කරනවා බාහිරේ. ඒකට අපේ ඇස උදව් කරනවා. ඒකට අපේ කය උදව් කරනවා. අපේ සසර පුරුදු ටික උදව් කරනවා. ඒ කියන්නේ මේ පෞකාරකම කරන්න, මේ පව කරන්න අපිට මොනතරම් අපෙන් සහයක් තියනවද? පරිසරයේ හිත මිත්‍රාදීනොත් වට එකඟ පිරිස් අපිට ඒ වෙලාවට සහාය වෙයි. එහෙම තමයි ඉන්න ඕන කියලා එකඟ වෙයි. මේ විදිහට බැලුවාම මේ අමාරු දෙයක් කරන්න හදන්නේ සමාජයත් එකඟ නැති. සමාජය අකමැති අපි හොඳින් ඉන්නවට, පව් කරනවටත් අකමැති, හොඳින් ඉන්නවටත් අකමැති. නිකන් ඉන්නව නම් ඒකටත් අකමැති, මොකක් හරි වැඩක් කරනවා නම් ඒකටත් හතුරුකම් කරනවා. මෙහෙමයි මේ සමාජය හැටි. ඉතින් සමාජයත් අපි තේරුම් ගත යුතුයි. ඊළඟට අපි ගැන තේරුම් ගත යුතුයි. අපෙන් අපිට ලැබෙන පෙළඹවීම පව් කරන්නටමයි අපේ හිත, කය, වචනය උදව් කරලා තියෙන්නේ. සංසාරේ දිගට බලාගෙන ආවොත් අපි දිහා අපි ඉපදුණු දවස් ඉඳලා අද වෙනකන් ටිකක් බලාගෙන ආවොත් අවධානය දීලා අපි පව් කරන්න හිතුන අපි කරා. කිසිම බාධකයක් ඒකට ආවේ නැහැ. අපිට අපි තුල පව කරන්න අපිට ශක්තිය ලැබුණා, ධෛර්යය ලැබුණා, බලය ලැබුණා. ඒ පවට බලය තිබුණා. පව කරා. නවත්ත ගන්න බලන්න කොච්චර අමාරුද? පව නවත්තන්න කොච්චර බලයක් අවශ්‍යද? කොච්චර එකඟකමක් ඕනද? බාහිරිනුත් මේකට උදව් හම්බෙන්නේ නැහැ. පව නවත්තන්න යන්නේ ඔබ මේ ආවේ. ඔබ හැම කෙනාම මේ ධර්ම ශ්‍රවණය කරලා හදන්නේ පව නොකර ඉන්න පුරුදු වෙන්න. වැරදි නොකර ඉන්න පුරුදු වෙන්න මේ ආවේ. බලන්න බාහිරින් උදව් වෙනවද ඒකට? හම්බෙන්නේ නැහැ. ඔබෙන් හම්බෙන්නෙත් නැහැ, බාහිරින් හම්බෙන්නෙත් නැහැ. අපි මේව දැනගෙනයි ධර්මයේ හැසිරෙන්න යන්න ඕන. එතකොට අපි මේ එකඟ නැති වැඩකට, ලෝකේ එකඟ නැති වැඩකට තමයි අත දාලා තියෙන්නේ. මේක තමයි අමාරු වැඩ. මේවා දුෂ්කර ක්‍රියාවල් කියලා නම් කරන්නේ. ඒකයි මේක අතිශය දුෂ්කර වැඩක් මේ කරන්න හදන්නේ. හිත කියනවා අන්න අර කෙනා දරුණු කෙනෙක්, මුර්ගෙක් වගේ කෙනෙක්. අපි මුර්ග වෙලා එතකොට. අපි ඒ දරුණු කෙනා දිහා බලන්නේ අපි දරුණු වෙලා. අපි ඔහුට විරුද්ධ වුණා කියන්නේ ඔහුට දරුණුයි අපි. අපි ක්‍රූරයි. අපි ඒ වෙලාවේ පාවෙන් බර වූ සිතක් තියෙන. ඒ පාපිෂ්ඨ සිත මුල් කොට අපි ඔහු දිහා බලනවා. බලන මොනතරම් සරලව අපි මේක කරන් යනවද? මොනතරම් ඉඩක් ලැබෙනවද අපිට මේ පාපී සිත භාවිතා කරන්න? ඔබ වැරදිලා හරි හිතුවොත් මේ සිත අනර්ථයක් මට කියලා. කොච්චර අමාරුද? මට මේ සිත මට පවට මුල් වූ සිතක්. අකුසල් සිතක්. මට අනර්ථයේ පිණිස පහළ වූ සිතක්. මට අසුභයේ පිණිස පහළ වූ සිතක්. මට අවැඩ පිණිස පහළ වූ සිතක් කියලා හිතන්න මොනතරම් අමාරුද? මොනතරම් ඔබ තුල ඉඩ නැතුව ඇද්ද? අවංක වෙලා බැලුවොත් එහෙමයි නේද? අපිට කොච්චර අමාරුද මේ හිත භාවිතා කරන්න, කාම ලෝකෙට යන්න අපි තුලින් ඕන තරම් ඉඩ හම්බ වෙනවා.
මේක භාවිතා නොකර ඉන්න අපි තුලින් ඉඩ ලැබෙන්නේ නැහැ. ඒකයි. ඉන්ද්‍රිය ධර්ම වලට පස්සේ බල ධර්ම දේශනා කරන යම් කෙනෙක් එහෙම කරනවා නම් ඒක තමයි ඕගොල්ලෝ බලයේ ශ්‍රද්ධාව. උ සසරෙන් ගැලවෙන්න තියෙන උවමනාව. මේ සසරට වැටෙන්නේ අපි පව් කරලා. මම කරන පව කරද්දී එහු මමෙක් බවට පත් වෙනවා. පහළ වෙන්නේ සිතුවිල්ල. ඒ මමෙක් බවට පත් වෙනවා ජීවිතයක් බවට පත් වෙනවා. ඒ ජීවිත අයිතියක් බවට පත් වෙලා ඒ ක්‍රියාකාරීත්වයක් බවට පත් වෙලා පව කෙරෙනවා. පව කෙරුණාම කෙරෙනවා ඒකේ අයිතිකාරය ඔහු වෙනවා. ඒකයි කර්මය ඔහු පසුපස එලවන්නේ. ඒකයි බුදුන් වහන්සේලාට කර්ම 12ක් පළ දුන්නේ. කයට පළ දුන්නේ. මුගලන් ආමතුන්ට පළ දුන්නේ. චක්කපාල ආමතුන්ට පළ දුන්නේ. මේ විදිහට බැලුවාම අපි කරපු අපි පසුපස තියෙනවා. ඒක පුද්ගලෙක් ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි කය තියෙන තුරු විපාකේ හම්බ වෙනවා. මේ කයෙන් මිදෙනකම් ගැලවීමක් නැහැ. රහත් වුණු මුගලන් මහරහතන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වූ භාග්‍යවතුන් වහන්සේට කර්ම ඵල දෙනකොට අපි කවුද කියලා හිතන්නේ. අපේ ජීවිතයේ තියෙන ඉපදුනා කියන්නේ අපි පෙර භවයේ කෙලෙස් තිබිලා. ඒ කෙලෙස් තිබුණු නිසා තමයි භවයට වැටුනේ. කෙලෙස් තිබුණ නැත්නම් අපි මේ භවයේ ඉන්න විදියක් නැහැ. එහෙනම් අපි කෙලෙස් වලින් බර කන්ටිය. අපි අවංකව පිළිගන්න ඕන. දැන් මේ භවෙන් එහා භවයට යන්නේ මොකක් වුණොත්ද? මොකක් වැරදුනොත්ද? හිතට එන රූපෙට ඇලුනොත්. ඇලෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? මේක විපාක සිතක් කියලා දන්නේ නැති එක. මේක අකුසල් සිතක් කියලා දන්නේ නැති එක. මේක දඬුවමක් කියලා ඒ වෙලේ අපට විග්‍රහ කරගන්න, ගලප ගන්න බැරි කම නිසා අපිට ඒ සිත ඒ කෙලෙස් ටික ඇසුරු වෙනවා. ඒ කෙලෙස් ඇසුරු වෙනවා කියන්නේ අපි ඊළඟ භවයට වැටෙනවා. එහෙනම් මේ භවයේ ඉන්නවා කියන්නේ ගිය භවයේ එහෙම වෙලා අපිට. ගිය භවයේ මරණාසන්න වෙලාවේ මොකක් හරි සිතුවිල්ලක් එන්න ඇති. කෙලෙස් සිතක් එන්න ඇති. අපි ඒ සිතට ඇලුණු නිසා භවයට ආවා. එනකොට අපේ පෙර සංසාරේ කරපු කල්පාන්තර ගණන් එහා ඒවා අනියත විවරණය කරපු කර්ම බුදුන් වහන්සේට බල දුන්නා. ඒක කමහා කල්ප කීයක් එහාද? එහෙනම් අපි කල්ප ගණන් එහා කරපුවා. බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් මෙච්චර අමාරු නම් පවු නොකර ඉන්න අපි මෙහෙම දහමාලත් මෙච්චර අමාරු නම් අපේ හිත කොච්චර අමාරුද පව් වලින් ගලවලා මෙල්ල කරන්න හිතන්න දැන් ඔබ. නේද? දැන් මේ කියන දේ අහලා ඔබට පව් නොකර ඉන්න මොන තරම් අමාරුද? එහෙනම් මේ දහම අහන්න ඉස්සෙල්ලා බය නැතුව පව් කරා. ඒව ගෙවන්න වෙනවා. ඒව ගෙවන්න තමයි මේ කය ලැබුණේ අපිට. කය කර්මජ කය කියලා කිව්වේ ඒකයි. මේ විපාක විඳින්නමයි අපි උපන්නේ. චක්කපාල ආම්බුරු දන්නේ නැතුව ඇති තමන් මෙහෙම ඉන්න ගමන් පස්සේ තා ටික දවසකින් මගේ ඇස් දෙක අන්ධ වෙන කර්මයක් මගේ කය තුල තියෙනවා. කර්මය නිදන්ගත වෙන මේ භූමිය වශයෙන් කය තියෙන කර්මයේ විපාක දෙන වෙලාව වෙනකම්. ඒ වෙලාවට කාටවත් ගැලවෙන්න බෑ. කොහේ හිටියත් පළදෙනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ ළඟට දරබැඳන් එන කර්මය නේද? බුදුන් වහන්සේට මිනිමරුව කියලා අභූත චෝදනා ලබන කර්මය. ඊළඟට උන්වහන්සේට රාපෝල අලිය වෙන කර්මය. මේ ඔක්කොම කර්ම 12 තියෙන මුණ පෙර අතීතේ වැරදිච්ච තැන් බුදු වෙලත් එනවනම් අපි දහමහන් ඉස්සෙල්ලා අපි කරපුව මොනවද කියලා හිතුවොත් අපිට විපාක දෙන්න ගත්තොත් ඉවරයක් නැහැ. පටන් ගත්තොත් වැරදින්න දිගටම වරදිනවා. පටන් ගත්තොත් විපාක එන්න ඔබ දන්නවා අපිට ඔන්න දැන් මෙතනද සෙනසුරු ලැබුවොත් දිගටම සෙනසුරු. එහෙම අහලා තියෙනවනේ. මම සෙනසුරු ගැන කියන්නේ නෙවෙයි ආවේ විපාක ගැන කියන්නේ. පටන් ගත්තොත් විපාක බල දෙන්න එතන ඉඳලා දිගටම එන්නේ විපාක. ඇවිල්ලා නැති වෙනකම් සසර එපා වෙනකම් කලකිරෙනකම් අසහනෙ උපරිම වෙනකම් විපාක බල දෙනවා. ඒතර හොඳත් එහෙමයි. හොඳත් ඔය ඔබ කරපු හොඳ දේවල් බල දෙන්න ඒ විදිහටම බල දෙනවා. අපි සංසාරේ කර්ම ගියාත්මෙන් ඉවර කරගන්න බැරි වුණා. ඒ මොකද? දහම ගලප ගන්න බැරි වුණා. හැබැයි අපි දහම දන්නවා. පෙරම් පුරන් එන්නේ. නැත්තම් අද ඉන්න විදියක් නැහැ. අද එන්නේ මෙච්චර දහමට ආශ කරන්නේ මෙච්චර හිර වෙලා දහම අහන්නේ. මෙච්චර දුර ඉඳලා දහමකට එන්න හිතෙන්නේ අපි සසරේ පෙරම් පුරපු නිසා. ඒක ගැන සැක නැහැ. නමුත් ඒ අතර හිතන්න. පෙරම් පුරන් ආවත් ගියාත්මෙන් අපිට මේක නවත්ත ගන්න බැරි වෙලා. ගියාත්මෙන් උපදින සිතක් කියලා හිතලා, උපාදානස්කන්ධයක් කියලා හිතලා, මට අනර්ථයක් කියලා හිතලා, අසුභයක් කියලා හිතලා, ආවැඩ පිනිස පහළෝ සිතක් කියලා හිතුවනම් මේ භවේ නෑ අපි මෙතන. මේ වගේ ජරාකයක් ලැබෙන්න විදියක් නෑ. එහෙනම් අපිට ගියාත්මේ පෙරම් පුරලා තිබුණත් ඊට පෙර බුදුවරු 8-9කට විතර එහා පාරමිතාව පටන් ගන්න නැති එච්චර හිත අනුමාන මම කියන්නේ. එහෙම කරලත් අපිට බැරි වුණා කියන්නේ. එහෙනම් අපි ඒ බැරි වෙලානේ මේ සසරට ආවේ. මේ භවේ ඉන්නේ. ජරා මරණ සහිත කයක් ලැබුණේ අපිට බැරි වුණු නිසානේ. දැන් ඒ දහමහන්න ලැබෙනකම් අපි කරේ පව්. අපි කරේ වැරදි වැඩ. හිතින් කරා, කයින් කරා, වචනෙන් කරා. අපි දැන් කරන්නේත් ඒවා. අපි උත්සාහ කරොත් පුළුවන්. ඔබට උත්සාහ කරොත් මම උත්සාහය කියන්නේ දහම අහන එක. යම් කිසි කෙනෙක් මේ දහම අහගෙන යද්දි සසර බය ආවොත්
මෙහෙම කරොත් මෙහෙම එනවා කියලා විපාක වශයෙන් හිතන්න පුළුවන් වුණොත් ඔබට ඔබේ හිතේ ශ්‍රද්ධාව වෙනව නිවන් දකින්න උවමනාව හැදෙනවා. ඒකාන්තයෙන් ඔබ සසර ගමන අවසන් කරනවා. නැති වුණොත් මොකද වෙන්නේ? ආයි වැටෙනවා සසරට. අම්මා අප්පත් නෑ බේරන්න. නේද? කාටවත් අපිව බේර ගන්න බෑ. බුදුන් වහන්සේ කර්මඵල දිද්දි බේරන්න කාටවත් බෑ නේද? මහා බ්‍රහ්මයා හිටියා. සතරවරන් දෙවියෝ හිටියා. නේ? 33 කෝටිය දේව සමාගම් හිටියා. කාටවත් ඒව බේරන්න බෑ. Tamante එන එක බේරන්න මේ ලෝකේ කාටවත් බෑ. ඒකට හේතුව ඒකයි මේකට හේතු තියෙන නිසායි ගලවන්න බැරි හේතු අපි තුලම තියෙන නිසායි බුදුන් වහන්සේලා පව් කරන්න එපා කියලා කියන්නේ. ඒක පව් කරන්න එපා කියන්නේ මොකද්ද? අපේ උපදින සිත තමයි එහෙනම් පව කියන්නේ. ඔබට අනුන්ට විරුද්ධව හෝ පක්ෂ හෝ යම් කිසි දෙයකට එකඟව පහළ වෙන සිත තමයි කෙලෙස් කියන්නේ. වෙන මොකක්වත් නැහැ. චේතනාහම් භික්ඛවේ කම්මං වදා. අපි පිනක් කරලා ඇති. අපි අනන්ත පින් කරලා ඇති. අපි පින් කරන්නේ කොහොමද මොන අරමුණෙන්ද? අපි ලබන අදහසෙන්. අපිට ලැබේවා කියලා. එහෙම තමයි අපි පින් කරේ. එම නිසායි අපිට ලැබෙන්නේ නැත්නම් එතන තියෙන ලෝභ සිත. එතන තණ්හාව තියෙනවා. ඒ පිනට දැඩි ඇල්ම තියෙනවා. පුන්න දුගිය දිහා බලන්න මම පොඩි උපමාවක් කියන්නේ අපිට වැරදි තැන් හදා ගන්න නම් ඔන්න ඔය තැන් හොඳටම පුන්න දුගිය ශරීරත් හාමුදුර සංඥා නිරෝධ සමාපatti ධ්‍යානෙ නැගිටලා එද්දි දානයක් දුන්නා. පුන්න දුගිය දුන්නේ දැහැටි දණ්ඩා. දත් මදින්න පෑන් එකක් කරන් දුන්නා. එච්චරයි වෙන දෙන්න දෙයක් තිබුණේ. එයාගේ නෝන පිරින්න. එයාට කියන ආහාරපත දාන වශයෙන් පූජා කරා. ඒගොල්ලන් ප්‍රාර්ථනා කරන්නේ කුඹුරු රත්තරන් වේවා කියලා. ලැබේවා කියලා හිතුවේ නෑ ශ්‍රද්ධාවෙන් දුන්න විතරයි. දුන්නම ලැබුණේ කුඹුරු රත්තරන්. අපි දීලා තියනවද පින්වතුනි එහෙම? අපි දෙන්න ඕනන්නේ එහෙමයි. දැන් ඒක යට හිතේවත් තියෙන්න බෑ. එහෙම දුන්නම ලැබෙනවා කියලා ඒවත් තියෙන්න බෑ. ඒකට අපි තාම පිනක්වත් හරියට කරන්න මම හිතන්නේ දන්නේ නැතුව ඇති. සෝතාපන්න අංග සකස් වූ කෙනෙක් මේ ධහම හොඳට දන්න කෙනෙක් සසරට බය කෙනෙක් යුතුයකමක් කරනවා විතරයි. අන්න එතනයි පින සම්පූර්ණ වෙන්නේ. එතකොට මේක පින යුතුයකමක්. දාන දෙන්න ගියා යාචකයෙකුට. තින්න කෙනාට දුන්න එච්චරයි. එයින් එහාට යට සම්බන්ධයක් නැහැ. මම යුතුයකමක් කරා විතරයි. ඒක දීලා මට ලැබේවා කියන්නේ නැහැ. අන්න එතන තණ්හාව තිබුණොත් ඒක පින ආනිසංශ වෙනුවට හානියක් වෙනවා අපිට. දැන් ඔබ හිතන්න හොඳටම. ඔබ දිහා බලන්න. ඔබ මේ පිනවත් හරියට කරලා නැහැ. ඒකට හේතුව දහම නියමයට අහුනේ නැති නිසා අපි ඒකවත් හරියට කරන්න දැනගෙන හිටියේ නැහැ. දහමත් එහෙම තමයි. දහමත් හරියට ඇහුවේ නැහැ. ඒ නිසා දහම භාවිතා කරන්නවත් දන්නේ නැහැ. දැන් හිතුවොත් එළියේ ඉන්න කෙනෙක් පේනවා ඔබට හතුරෙක් විදියට. මිතුරෙක් විදියට. දරුණු කෙනෙක් විදියට පේනවා. මේ මොකද්ද පහළුනේ සිතක්. ඇත්තටම සිතක් විතරයි. එහෙනම් මේ සිත භාවිතා කරන කොච්චර කොටස් ඔබේ ශරීරේ තියනවද? ඔබට S2 ලැබෙනවා. නේද? ඔබට වචන පහළ වෙනවා අර හතර කියලා බලන්න. වචන ලැබෙනවා. අසවල හතර කියලා බලන්න S2 ලැබෙනවා. කය ලැබෙනවා මේ සම්පත්තිය භාවිතා කරන්න. නවත්තන්න. ඒ උදව් වුණත් කයි. ඒ උදව් වුණත් සිතේ ලැබෙන්නේ නැහැ. කොච්චර අමාරුද ගන්නනේ? අසවල හතර කියලා හිතනකොට පින්වතුනි පාප සිතක් ඒක. අකුසල් සිතක්. සසරට බැඳෙන සිත, සසරට වැටෙන සිත. මේක ඇසුරු කරොත් සසරට වැටෙනවම තමයි. එහෙමනම් අපි මේ සිතෙන්ම මිදෙන්න ඕන. මේ සිත ඇසුරු නොකර සිටින්නම ඕන. මේ අනිත්‍ය කොට ජරා මරණ දුකට අයිති කියලා අනාත්මයි කියලා මෙනෙහි කරගන්න පුරුදු වෙන්න ඕන. පොඩි තැනකින් හරි පුහුණුව ලබන්න ඕන. පුරුදු වුණොත් විතරක් ඔබට ඕන මොහොතක එන ඕනම සිතක් මෙල්ල කරන්න, භාවිතා කරන්න පුළුවන් වෙනවා. මේ අහන දේ ඔබ හුදකලාව ගිහලා දවසට විනාඩි 5ක්වත් පුරුදු වෙන්න. හිතට දැන් ඇස් පියුවාම බාහිර පරිසරයේ ඉඳගෙන ඇස් දෙක පියන්න විතරයිනේ අපිට පුළුවන්. කන් වහගන්න බෑනේ. ඇස් දෙක පියනවා සද්ද බද්ද අඩු තැනකට ගිහිල්ලා මේ වෙනවා. ඔබට මතක් වෙන දේ යොදා ගන්න පුළුවන්. මතක් වෙන දේ සිතුවිල්ලක පහළ වීමක්, උපාදාන ස්කන්ධයක පහළ වීමක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒක Tamanට ආපු විපතක් අනර්ථයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. පුරුදු වෙන්න පුළුවන් එන්න. ඒ අතර සද්දයක් ඇහුනොත් එතන ස්පර්ශ ආයතන දෙකක් මතුවුණා. කන ශබ්ද ගැටුණා. ඒ ගැටෙනකොටම මට ඇතුලෙන් ඒකට හැඳිරීම පහළ වුණා. සංඥාවක් පහළ වුණා. හැඳිරීමක් ආවා. කියලා මෙනෙහි කරනකොට බාහිර දෙයට යන අවධානය නැවතිලා තමන්ගේ සිත තුළ අවධානය නතර වෙනවා. ඕක කරලා බලන්න. ඒ කරනකොට එහෙම කරන්න එහෙම භාවිතා කරද්දී අපිට නියමයට රූපය අහුවෙන්නේ නැහැ පින්වතුනි එක සැරේට. මේ හිත ඇතුලේ හටගන්න රූප ධාතුව අසවල දැන් ශබ්දය ඇහෙනකොටම කනට ඇහෙන ශබ්දයක් ඇහෙනකොටම ඒ අඬන්නේ කොහා?
ඒ අඬන්නේ මොනට ඔක්කොම රූපයක් නේ ඇතුළේ තෙන්න ඕන. ඇතුළේ රූපය පහළ වෙන්න එපා සංඥා විදියට. ඒ අතීත දැනීමක් අතීතං වා රූපය අතීතද වේ අනාගතද වෙන අතීත රූපේ පහළ වෙන්නේ එළියේද ඇතුළේද? එන ඇතුළේ පහළ වෙන රූපයක්. ඒ රූපේ පහළ වීමමයි වේදනාව කියන්නේ. එතකොට මේ පහළ වෙන්න උදව් වුණු ධර්ම මොනවද? ස්පර්ශ ආයතන දෙක. කන ශබ්ද ගැටි. නිසා අතීත රූපයක් ඔබේ හිත තුල පහළ වුණා. ඒ රූපය හඳුනන ආකාරය තමයි විස්තරය තමයි හඳුනන ආකාරය කියන්නේ සංඥාව. කොහා කියන්නේ රූපෙම තමයි මේ වෙලාවට දෙන විස්තරය. රූපය කියන්නේ සංඥා මාත්‍රයක් විතරයි. රූපයක් විදිහට පෙන්වන්න රූපයක් පහළ වුණාට රූපයක් විදිහට පෙන්වන්න බෑ පිටට. ඒ නිසා ඒක සංඥා මාත්‍රයක් විතරයි. ඒතකොට රූපය වේදනාවක් වේ සංඥාවක් වේ එච්චරයි. ඒතකොට කය සිත වචනේ ඇතුලේ පහළ වෙන රූපයට අනුව සකස් වෙන්නේ. රූපය අතීතද වේ අනාගතද වේ වර්තමානද වේ ආධ්‍යාත්මිකද වේ බාහිරද වේ ළඟද වේ දුරද වේ හීනද වේ ප්‍රණීතද වේ 11 ආකාරයකට බෙදෙනවනේ. ඔතනින් අතීත රූප කියලා හිතුවොත් එහෙනම් අතීත රූපයට අනුව පහළ වූ අතීත රූපයට අනුව මොකක්ද උනේ? ඔබේ සිත කය වචනේ සකස් වුණා. සංස්කාරය වෙලෙමයි ආයි. අර ඇහෙනකොටම කොහා කියලා ඇහිලිම. දැන් ඇහෙන්නේ කොහෙද ගහලා? එච්චර වේගෙන් සංඥා පහළ වෙනවා පිළිතුරේ. අතීත රූපේ එච්චර වේගෙන් සූක්ෂම උපදිනවා. අන්න ඒ රූපයත් එක්ක ඔබ කොහාට කැමැත්ත තියෙනම් ඒකත් එක්ක රාගසිත පහළ වෙනවා. ඔව් අකමැත්ත තියෙනම් ද්වේෂය පහළ වෙනවා. එතකොට සංඥාව එක්ක නිදානනි ප්‍රපංච සංකල්ප. අහලා තියෙනව මේ වචන? සංඥාවත් එක්ක නිදංගත වූ ප්‍රපංචක කියන්නේ කෙලෙස් රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් සංඥාවත් එක්ක මතු වෙනවා. මේ දහම අහපු කෙනාට මේවා ජීවමානව පේනවා. ජීවමානව මෙනෙහි කරන්න පුළුවන්. එතකොට ඔබට රූපේ එකපාරට මේ කොහා කියන එක රූපය ඇතුලේ ආවට රූප කියලා නොපෙනි සංඥාවක් විදිහට හඳුනන්න පුළුවන් මුලදී එහෙමයි. මුලදී හඳුනන්න පුළුවන් මේක සංඥාවක් කියලා විතරයි. කාලයක් යද්දි රූපේ විදිහට දකින්න පුළුවන්. මුගක් දිනු වෙන්න ඕන ඒකට. එතකොට ඔබ රූපේ පිරිසිඳ දකිනවා. දැන් මොන රූපෙද මට ඇසුරු වෙන්නේ? එළියේ ශබ්දෙද ඇතුලේ එකද? ඇතුලෙන් ওই අහන්නට වැරදිලා වෙන શબ્දයක් ආවොත් අපි යන්නේ එයා බලන්න. දොරට තට්ටුවක් දාලා කටහඬක් ඇහෙනවා. ඔබගේ ඇතුලේදී කෙනෙක් ඔබ කෙනෙකුගේ නම හිතන් ගිහිල්ලා දොර ඇරිය වෙන කෙනෙක් ඉන්නවා. ඔබේ සංඥාව වැරදි. ඒතර ඔබ ක්‍රියාත්මකුනේ එළියකට අනුවද ඇතුලේකට අනුවද? එහෙනම් එළියකට අනුව වුණා නම් වරදින්න විදියක් නෑ. ඇතුලේ මේ තියෙන්නේ. මේක තේරුම් ගන්නයි මම මේ උපමා ටික කිව්වේ. එහෙනම් සංඥාව කියන්නේ ඔබේ ඇතුළාන්තේ හටගන්න අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ගැබ්බෙලා තියෙන සටහන් වල තිබුණ මනසේ තැන්පත් වෙලා තිබුණ රූපේ ඔබට නොදැනෙන සූක්ෂම ෂණිකව පහළ වෙනවා. එතකොට මේ රූපය තමයි ඔබේ සිත කය වචනය ක්‍රියාත්මක කරවන්න උදව් වෙන්නේ. මේ එහෙම හිතුව ගමන් ඔබට දහම අහු වෙනවා. එහෙනම් මම මේ අනුන් දිහා ඔරවල බලන්නේ මොකෙන්ද? මගේ සසර පුරුද්දෙන්. මෙතන තියෙන ලක්ෂණ දෙකක්. එකක් තමයි අපි බාහිරේ බලන් ඉන්නකම් ආධ්‍යාත්මය අතුලාන්තයේ අවබෝධ නොවන ධර්මතාව. ඒකට කියන්නේ අනාර්ය ධර්ම. අතුල බලන් ඉන්නකොට බාහිරයට තියෙන අවධානය අඩු වෙලා ඇතුළේ රූපෙනුන් මිදෙන්න උදව් වෙන ධර්ම හැදෙන පැත්තක් තියෙනවා. ඒක තමයි දෙවෙනි පැත්ත. ඒකට තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. බාහිරේ තනිකර අවධානයෙන් ඉන්නකම් අපිට ඇතුළ පේන්නේ නැහැ. ඇතුළට අවධානය දීලා ඉන්නකොට ඇතුළේ ආපු රූපය කියලා හිතෙන් මෙනෙහි කරනකොට බාහිරට යන අවධානයත් අඩු වෙන්න ගන්නවා. එයත් ධර්මතාව. ඒක තමයි ආර්ය ධර්මතාව. ආර්යයන් වහන්සේ කෙනෙක් ඇතුළාන්තේ දැකලා සිත පිරිසිදු වෙන විදියට හිතම ක්‍රියාත්මක කරනවා. දැන් හිත අපිරිසිදුනේ ශබ්දයක් ඇහෙනවා, බාහිර දෙන්නෙක් කතා කර කර යනවා, ඔබ වාඩි වෙලිද්දී ඔබේ හිතට එන රූපයක් මතකයක් එනවා, අන්න අර දෙන්න කතා කරන්නේ. දැන් මේ දෙන්න එක්ක ඔබ තරහයි. දැන් ඔබේ හිතට මොකක්ද ආවේ? හිත පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදුනේ එළියේ ශබ්ද නිසාද, ඇතුලේ හටගත්ත සංඥාව නිසාද? රූප සංඥාව නිසා. හරි. දැන් අපි සංඥාව නිසා හිත කිලිටි වුණා නම් හිත පිරිසිදු කරන්නනේ බුදුදහම. පිරිසිදු කරන්න නම් කොහොමද කරන්න ඕන? එළියගේ වරද දකින්නවද? ඇතුලේ හටගත්ත රූපවල අනර්ථය අසුභය මෙනෙහි කරනවා. බලන්න දහමනේ සජීවී ජීවමාන වෙන හැටි කියන දඟලන්න දෙයක් නෙවෙයි මේ. ඇතුලේ හටගත්ත රූපේ වරද මෙනෙහි කරනකොට හිත ඉබේම පිරිසිදු වෙලා යනවා. එළිය කෙනාගේ වරද මෙනෙහි කරොත් අපිරිසිදු සිත අපිරිසිදු කමින් බලවත් වෙනවා. ඇත්තද කියලා දැන් හිතන්න, දැන් ඔප්පු කරගන්න. මේ පස්සේ කරන්න කියන්නේ අපි තාම මේ සසරේ ඉන්නේ නේද? දැන් ඔප්පු වුණොත් ඔබට බෑ බාහිර වෙනස් කරන්න. බාහිර ඔබට බණිනිය වෙනස් කරන්න බෑ, කර්ම වෙනස් කරන්න බෑ. ඒක බොරු. කාටවත් බෑ.
අපිට පුළුවන් කර්මයේ තියෙද්දී කර්මය පරද්දන කර්මයට අභියෝග කරන්න තියෙන එකම තැන මේ සත්‍ය ඥානය සත්‍ය අවබෝධය. යම්කිසි කෙනෙක් ඇතුළ දැක්කොත් මේ රූපේ පිරිසිදු දැක්කොත් අවබෝධ කරගත්තොත් ඒක තමයි සත්‍ය ඥාන කියන්නේ. යම්කිසි කෙනෙකුට තේරුණොත් අර શબ્දයක් නේ එළියෙන් ඇහෙන්නේ බුද්ධ වචනේ. එළිය ඇහෙන්නේ શબ્දය ඇහෙනවා කියන්නේ කන පහළ වෙලා කන શબ્ද ගැටෙනවා. ගැටෙන වෙලාවේ අර යන්නේ මගේ හතුරු දෙන්න මේ දෙන්න තමයි හතුරු කියලා මේ හිතට ආපු රූප වෙනම දකින්න. මේවා වෙන් වෙනවා එතකොට. ස්පර්ශ ආයතන වෙනම දකිනවා. ඒකත් එක්ක හටගත්ත රූප සංඥාව දකිනවා. හරිනේද? එතකොට යාට ඇතුලේ රූප සංඥාව ඇතුලෙන් දකින වෙලාවේ බාහිරට යන ධර්ම හැදෙන්නේ නැහැ. බාහිරට කොහොමවත් යන්නේ නැහැ හිත. මේක සංඥාවක් කියලා හිතනකොට ඔබ මොකෙන්ද ගැලවුනේ? පවෙන් ගැලවිලා. පව කියන්නේ මේ ඇතුලේ හැදුණු ද්වේෂය බාහිරට යන එකනේ. එහෙනම් බාහිරට යන්නේ නැත්තේ කොතෙන්දද? ඇතුලෙන් දැක්කොත්. අන්න සිත සුද්ධ කරන්න තියෙන ක්‍රමය. සචිත්ත පරියෝධපණ. එතකොට සිත පිරිසිදු වෙනවා. බාහිරේ බලන් ඉන්නකන් සිත අපිරිසිදු වෙනවා. අපිරිසිදු එක අපිරිසිදු කමින් බලවත් වෙනවා. ඇත්ත දකින්නකොට ඇතුළාන්තයේ මේ සංකල්පයක් කියලා දකින්නකොට උපන්න අපිරිසිදුකමත් ඇසුරු වෙන එක නවතිනවා. ඊළඟට නැවතත් ඒ සිත පහළ වෙන්න තියෙන ඉඩකඩ නවතිනවා. ඒකයි නූපන්න අකුසල නූපදිනවා කියන්නේ. නැවතත් එයා ගැන මතක් වෙන්නේ නැහැ. එයා ගැන මතක් වෙනවනේ ධර්ම කරුණු එකින් එක ස්පර්ශ ආයතන විදියට පෙනෙයි. මේක සංඛාරයක් කියලා පෙනෙයි. උපාදානස්කන්ධයක් කියලා විවිධ විදිහින් බුදුන් වහන්සේ දුන්නු විග්‍රහය එකින් එකයි. ඒ ඔක්කොම කුසල් සිත්. බුද්ධ වචනේ නම් කුසලයක්. ඒ කුසල් සිත් එක දිගට අපට පහළ වෙනවා. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියන්නේ ඔකට. සතර සතිපට්ඨානෙන් පස්සේ සත්‍තිස් පාක්ෂික බෝධි අංගවල පෙන්වන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. එහෙනම් මේ සතර ආකාරයකට මේ සකස් වෙන ක්‍රියාදහමයට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වීර්ය කියලා. එතකොට වීර්ය යනු කුමක්ද? නූපන්න අකුසල නූපදවෙන්නේ. උපන්න අකුසල් පහ කරන එක මේ ශාසනයේ තියෙන එකම වීර්යය. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා එක හැදෙනවා. නැත්තම් සම්මා වායාම. නේද? ව්‍යායාම කියන්නේ ඕක. අපි ව්‍යායාම කිව්වේ නිකන් උත්සාහවන්තය ජය ගැනීම වගේ නිකන් වෙන උත්සාහයක් ගන්න එක. ඒව නෙවෙයි මේ දහම. ඒව නෙවෙයි ව්‍යායාම කියන්නේ. මොකද්ද? වායාම ව්‍යායාම. එහෙමනේ සිංහලෙන් තියෙන්නේ. මොකද්ද ව්‍යායාම කියන්නේ? නූපන්න කුසල් නූපද වේදී. උපන්න කුසල් පහ කරාද? නූපන් කුසල් උපදව ගත්තද? උපදවගත්ත කුසලයේ අසුරු වෙනවද? අන්න එතන තියෙන්නේ සම්මා වායාම සම්මා වෑයම කියන පොත්වල තියෙනවා. මම නම් දන්නේ නැහැ වෑයමද කියලා. වෑයම කෙසේ වෙතත් අර්ථයෙන් දකින්න. එතකොට ඔබට පුළුවන් ද ඔහු ගැන එක්කෙනෙක් ගැන ඔබ මොනතරම් දේවල් දන්නව ඇද්ද? නේද? කපටියෙක් වංචාකාරයෙක් විවිධ විදියට දන්නවා. ඉතින් ගෙදරට හොඳ වුණාට අපිට කොහොමද හොඳ වෙන්නේ? ඔහොම নানা ප්‍රකාර දේවල් දන්නවා. ඔහු දකින්නකොට එකතරකින් එක අදහසක් එන්නේ. කොයි මිනිහෝරේ කියලා ආපු ගමන් ඊළඟ ටික එන්න පෙළ ගැහෙනවා. දැන් පොලිමක් හැදෙනවා. පාප මිත්‍රයෝ පොලිමක් හැදෙන වෙන්න. ඔබට එකපාරට මතක් වෙනවා මේක සංකල්පයක් කියලා දකිනකොටම අන්න ඊළඟ පොලිමම නතර වෙනවා. ඒකනේ මේ දවසට විනාඩි 5ක් භාවනා කරන්න දැන් භාවනා කරන්න දැනගන්න එපා. මොකද්ද භාවනාව කියන්නේ? බුද්ධ ශාසනයේ භාවනාව නම් ත්‍රිපිටකේ වෙන එකක් වෙන්න බෑ. භාවනාව වෙන එකක්, ධහම වෙන එකක් තියෙන විදියක් නෑ. භාවනාවත් එකයි, ධහමත් එකයි. සිද්ධ වෙන්න ඕන මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩෙන්න ඕන ඔබ තුල. ස්පියන් ඉද්දි භාවනා කරන්න කියලා බෑ. ස්පියන කෙනෙක් කරන ස්පියන එක භාවනාවක් නෙවෙයි. ස්පියනකොට හිත ඇතුලේ වෙන සිද්ධිය භාවනාව වෙනවා. භාවනාව කියන වචනේ බුදුහාමුදුරුවෝ ගත්ත සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. නේද? අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. උප්පන්නානං කුසලානං ධම්මානං තිතිය. බීවේ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණය. දැකන වචනේ කියන දන. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තියෙන විතරක් භාවනාව කියලා බුදුහාමුදුරුවෝ වචනේ භාවිතා කරනවා. ඊළඟට සත්ත බොජ්ජංගවල භාවනාව කියන වචනේ භාවිතා කරනවා. ඔබ ජීවත් වෙන ආකාරයට කෙලෙස් නැති වෙන විදියට දහම මතුවෙන විදියටත් ඔබ ජීවත් වෙන්නේ. ඒක තමයි භාවනාව. අපි ස්පියාගෙන අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ හුදකලාව මනසින් නිකුත් කරන සංඥාවල් ඇසුරු නොකර ඉන්න එක.
ඇසුරු නොකර ඉන්නකොට මේ වීර්ය බලවත් වෙනවා. බලවත් වෙලා කොච්චර වෙනවද කිව්වොත් මේක සාමාන්‍ය හුරුවක් බවට පත් වෙනවා. ඕනම දෙයක් දිගට කරගෙන ගියාම නිකන් අවදානෙන් තොරවත් ඕන දෙයක් කරන්න පුළුවන් දේවල් ඇති ඔබේ ජීවිතේ නේද? සසරේ තියෙන දේවල්. දැන් උමනාවෙන් මුලදී පටන් ගනිද්දී අමාරුවෙන් පටන් ගත්තා. කාලයක් කරගෙන ගියාම අමාරුව නැහැ. ඔය ඉබේ කරේනවා. වැරදි වැඩ. මම උපමාවක් ගන්නම් කවන්නේ නැහැ. ඔය කාලා දත් හරනවා. අමාරුවෙන් ඉරෙට්ටකින් කණ්ණාඩියක් බලන් හැරුව දත් අතරට ඉරෙට්ට දැම්මේ හරියට බලන් වෙන දත් වලට යනවා. ඉදුරු මහතුවාල වෙන දාලා හැරුවා. ටික දවසක් දැන් හාරගෙන යද්දි දැන් කාලා නිකම්ම හාරනවා. තැන් නොතනවල් මතක නෑ. තැන් නොතනවල් මතකත් නෑ. ඕ මේ කරන අයට කිව්වේ මම මේ උපමාවක් ගත්තේ කාටවත් හිතිරි දෙව්වා නොවේ. එතකොට දැන් මේක කිසිම මහන්සියක් වෙන්න ඕනේ නෑනේ දත් හාරන්න. ඔය දත් හාලේ ආයි අදිනෝනේ කටින් වැකුම් එකකින්. හයියෙන් ගාලා අදිනවා. මම මේ සද්ද කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේක අප්‍රසන්න සද්දයක් නේ. හයියෙන් අදිනවා තැන් නොතන මොකුත් දන්නේ නෑ. දැන් එයාට ඒක පුරුද්දක් කියලා පුරුද්ද කොච්චර ක්‍රියාත්මක කරනවද කොහේ ඉන්නවද කියලා මම මතක ඕන සමාජයක මේක මෙයයි. මම දැකලා තියෙනවා හොඳ මගුල් මේසෙ හොඳ කතාවක් පවත්වලා කතාව පැවැත්වු කෙනාම හාරනවා දැන්. මේ මහා මේසෙ. ඉතින් අනිත් අය ආකවලා ගන්න සමහර. ඉතින් එයා අර වැකු හයියෙන් අදින හූස් ගාලා උඩට. මේසුන්ට යාට පිළිකුල කියලා ප්‍රශ්නයක් නැති ගානට සරල වෙලා මේක. එහෙනම් පින්වතුනි මේ කෙලෙස් නැසන මාර්ගයක් ඇසුරු කරගෙන ගියොත් ටික දවසක් ඔබ මහන්සි වෙන්න ඕනේ හිත විසින් මේක කරයි. හිත විසින් කරන වැඩක් අපි ආයාසයෙන් කරන්න ගිහිල්ලා මේ අමාරු වෙట్లా තියෙනවා. ටික දවසයි මේ ශාසනය මහන්සි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අවබෝධ කරගන්නකම් විතරයි. ඊට පස්සේ අවබෝධය සිත විසියට පහළ වෙනවා. ඒක සතිය කියලා කියන්නේ. සිතක් විදියටමයි පහළ වෙන්නේ. සංස්කාර කියන්නේ ඒ පහළ වෙන සිතක් නේ. බුද්ධ වචනේ අපි ඉගෙන ගත්ත දේ පහළ වෙන නිසායි සිහිය කියන්නේ සතිය කියන්නේ. ඔබට ද්වේෂයක් එනකොට ඔන්න ද්වේෂයක් ආවා කියලා පහළ වෙන එක සිතක්ද නැද්ද? සිතක් නැතුව වෙන මොකක්ද? කුසලයක් නේද? ඔබ සසරෙන් ගලවන්න උදව්වට එන සිතක්. ඒ සිතෙන් මොකද්ද පෙන්වන්නේ? අන්න ඉස්සෙල්ලා පහළ වූ සිතේ වැරදි පෙන්වනවා. එතකොට ඇස් දෙක වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා පහළ වූ අසවලා හතුරු කියන එකෙන් පහළ වුණු ඇස් දෙක එළියට යන ඇස් දෙක. හොඳට මේක තේරුම් ගන්න බොහොම වටින ටිකක් කියන්නේ. අසවලා හතුරු කියනකොට ඒක බලන්න පහළ වූ ඇස් දෙක එළියට යන සිත. ඇස් දෙක. බාහිරේ පේන ඇස් දෙක. ඒතර අසවලා හතුරු කියන්නේ සංකල්පයක් කියලා මතක් කරලා දුන්නු බුද්ධ වචනයෙන් හැදෙන ඇස් දෙක ඇතුළ පෙනෙන ඇස් දෙක. ඒක එළියට යන ඇස් දෙක නෙවෙයි. එළියට යන ඇස් දෙකට කිව්වේ ආයතන. ඇතුළේ තියෙන පෙනෙන ශක්තිය කිව්ව චක්කුම් උදපාදි. පැහැදිලි? එතකොට දැන් අපි මෙන්න මේ පුහුණුව ලබන මේ පුහුණුව ආයාසයෙන් ගත්තොත් මේකේ වාසිය පින්වතුනි මේකේ තියෙන වාසනාව ඉබේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. මහන්සි වෙන්න තියෙන ටිකයි. මුලදි විතරයි සෝවාන් මට්ටමට එනකම් මහන්සි වෙන්න තියෙනවා. ඊට පස්සේ ඔබට නිකන් ඉන්නකොට කෙනෙක් දකින්නකොට එන සිත පේනවා. පේනකොට පුදුම ලැජ්ජාවක් එනවා. පුදුම විදිහේ විග්‍රහයක් වෙනවා. මේ සංඛාරයක් නේද? මේ සිතක් නේද? මේ සිතුවිල්ලක් නේද කියලා බුද්ධ පණිවිඩ පොලිවට එනවා. දැකලා ඇති මේ අය. දැකලා නැද්ද? ඔබ තුල වෙන්නේ නැද්ද? වෙනවන්නේ තේන්නේ නේද? ඒ වෙන අය කොහොම තැම්පත් අය. අනුන් ගැන හොයන්න වෙලාවක් මොන වෙලාවද තමන් ගැන හොයන්නත් වෙලාවක් නැති එක. අන්න ඒ ගානට එන එකට මේ සීලය කියන්නේ. ඔබ සිල්වත් එදාට. දැනට අපි තප්පරය සිල්වත් ඊළඟ තප්පරේ සිල් නැහැ. සිල් කැඩෙනවා. අනුන් ගැන හොයන්න ගියොත් අපේ සීලය කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. ඉතින් ඒ විදිහට පින්වතුනි අපි මහත් ආයාසකින් අමාරුවෙන් අතිශය උත්සාහයකින් මේ තමයි හැම කෙනාම මේ ධර්ම ශ්‍රවණය කළා මේ ධහමේ හැසිරෙන්නේ බොහොම අමාරුවෙන්. ඒකට වටපිටාවෙන් උදව් නැහැ. ඔබගෙන් උදව් නැහැ. නේද? එම නිසා ඔබ තේරුම් ගන්න ඕන මේක ලෝකේ උදව්වකින් කරන්න තියෙන දෙයක් නෙවෙයි. ඔබේ උදව්වක් නැහැ. එහෙනම් ඔබේ උදව්ව ලැබෙන්නේ කවදාද? සසර බය දැනගත්ත දවසට මේ ඔබේ උදව්ව ලැබෙයි. බාහිරේ හතුරෙක් ඇත කියලා බලනකොට ඔබේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ හය පළ ගිනි අරගෙන. දැන් ඔබ හතුර කියලා බලනවා කියන්නේ ඔබ ගිනි අරගෙන. ඔබ හිතන්න පුරුදු වෙනෝ නෑ මේ හතුර කියන තැනක
ඒ රූපයක රූපයක්, ඇසට රූපයක්, ඒකත් සතර මහා ධාතුන්ගෙන් හැදුණු උපාදාය රූපයක්. දැන් ඔබ සම්මතයට ආවා. සම්මතය කියන්නේ කය විග්‍රහ කරන එකට. ඔබේ සිත විග්‍රහ නොකර බාහිර රූප විග්‍රහ කරන සමතය. සමත භාවනා කියන්නේ. භාවනා කරනවා කියන්නේ භවෙන් මිදෙන්න උත්සාහ කරන එක. ඒතකොට ඔබ හිතනවා ඒ කයත් සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. ඒකත් කුණුප කොටස් 32ක්. ඒකත් දිරන, වැగిරෙන, කුණු වෙන වස්තු දේපල. ඒකත් අනිත්‍ය දෙයක්. හිතලා මට පහළ වූ සිත උපාදාන ස්කන්ධයක්, සංකල්පයක්, චේතනාවක්, අකුසලයක් කියලා බාහිරේ වෙනම ඔබේ සිත වෙනම විග්‍රහ කරොත් බාහිරෙන් උදව්වක් එනවා. රාග දේශ මොහ පාලනය වෙන්න උදව්ව බාහිරනොත් එනවා. ඇතුලෙන් දකින්නකොට අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව කියන්නේ මොකකටද? පංච උපාදාන ස්කන්ධේ පිරිසිඳ නොදකින්න එකට කිව්ව අවිද්‍යාව. නේ? සංස්කාර ධර්මයේ පිරිසිඳ නොදකින්න එකට කිව්ව අවිද්‍යාව. බාහිරේ සතර මහා ධාතු කියලා කොච්චර විග්‍රහ කරත් අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. රාග දේශ මොහ පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ හොඳට තේරුම් ගන්න. අවිද්‍යාව කියන්නේ පංච උපාදාන ස්කන්ධයෙන් නොපෙනෙන එක. ඔබ උපාදාන බලන ඔබ දිහා බලන්න ඕන. ඔබ බලනවා මේ හතර කියන්නේ උපාදාන ස්කන්ධයක්, රූපයක්, හිත තුල පහළ වූ අතීත රූපයක්. ඒකත් එක්ක දැනීමක්, වේදනාවක්, ඒකත් එක්ක සංඥාවක්, හැඳිනීමක් කියලා විග්‍රහ කරනකොට උපාදාන ස්කන්ධය ඔබේ තියෙන සිත ඔබේ ඔබ තුල මමත්වයක් නිර්මාණය නොවි, සක්කාය නිර්මාණය නොවි. ඒ සංකල්පෙන් බාහිර කෙනෙක් පෙනෙන තැනට කියන්නේ දිට්ඨියත් නැති වෙලා නිවිල සුවපත් වෙනවා. අන්න අවිද්‍යාව දුර වෙනවා. තමන් දෙස දැකීමෙන් අවිද්‍යාව සිඳනවා. බාහිර රූපය යථානුවණින් විග්‍රහ කිරීමෙන් රාග දේශ මොහ පාලනය වෙනවා. පැහැදිලි සමත විපස්සනා. එතකොට සම්මත ලෝකේ එකයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව මුලට දේශනා කළා තියෙන්නේ. අපි කතා නොකර ටිකක් මම අද මේ කතා කරන්න ගත්තේ වෙන කවදාවත් මම කතා කරලා නැහැ සමත විපස්සනා කොටස්. මොකද හේතුව ඔබ ඉස්සෙල්ලා දහමේ දැනුවත් වීම අවශ්‍ය වුණු නිසා මම කතා කරේ නැත්තේ. ඒතර සම්මත වශයෙන් බුදුන් වහන්සේ පෙන්නනවා කය කුමක්ද? කය කියන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නන හුස්මෙන් යැපෙන, දිග හුස්ම කොට හුස්ම ගන්න, හුස්මෙන් යැපෙන හුස්ම නිසා පවතින වස්තුවක්. මේ හුස්ම ගන්නකොට ගන්න බව අනිත්‍යයි, ආයි පිට කරාම ඒකත් අනිත්‍යයි. එහෙනම් ආනාපානෙදී අපි දකින අනිත්‍ය වෙන සංඥාවක්, හුස්ම ගැනීමක්, හුස්ම පිට කිරීමක් දකිනවා. ඊට පස්සේ මේ කය කියන එකට තියෙනවා ඉරියව් හතරක්. හිටගෙන ඉන්න එක, වාඩි වෙලා ඉන්න එක, ඇවිදින එක, නිදා ගන්න එක වගේ ඉරියව් හතරක් තියෙන කයට. ඒතකොට කය කියලා අපි හිතුවම ඔය ඉරියව් හතරයි. ඒක තමයි අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ඉරියව් හතරකින් කය පෙන්නනවා. ඊළඟට පෙන්නනවා ජීවත් වෙනවා කියලා ඔබ කරන්නේ ඉදිරිපස බලයි, පසුපස බලයි, පස්සට යයි, ඉස්සරහට එයි. අතපය නමයි දිගහරි, ඉදිරිපස බලයි, පසුපස බුඩ බලයි, කාවි, බෝවි, වැසිකිලි ආවි නාවි ඔච්චරයි. ඔය ටික පෙන්නනවා සම්පජාන පබ්බෙන්. දැන් ඔය මොකද්ද පෙන්නන්නේ? සම්මතය. සමතය. කායානුපස්සනාව, කායගත සතිය. මේ සමත කොටස් ටික බුදුහාමුදුරුවෝ ඔය විදිහට පෙන්නනවා. ආනාපාන පබ්බෙන් හුස්ම ගන්න ආකාරය, කය යැපෙන්නේ හුස්මෙන්. ඊට පස්සේ කායයට ප්‍රධාන ඉරියව් හතරකුත් ජීවත් වෙනවා කියලා උප ඉරියව් කිහිපෙකුත් බුදුහාමුදුරුවෝ සම්පජානේ පෙන්නවා. ඊට පස්සේ පෙන්නවා මේ කය ඇතුලේ තියෙන්නේ ඇට හම්මස්නහර සෙම්සොටු මල මුත්‍ර නේද? බඩවැල් අක්මාවල් ඔය කොටස් කියලා පෙන්නවා. ඇට කටු මේක පෙන්නලා ඊළඟට පෙන්නනවා මේව ඔක්කොම හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් කියලා ධාතු මනසිකාරය. ඊට පස්සේ මේ ඔක්කොම කොහොම තිබුණත් කවදා හරි දවසක මැරෙනවා. ඔන්න මරණය කරා බාරා යන මරණානුසතියට එක්ක යනවා. එක ගිහිලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. මැරුණාම පළවෙනි දවසේ වෙන්නේ මේක සුදු මැලි ගහන්න වෙනවා. සුදු මැලි වෙනවා. ඊට පස්සේ මේක ඉදිමෙන්න ගන්නවා. ඊට පස්සේ නිල් පැහැ ගන්නවා. ඊට පස්සේ ඉදිමිල වැඩි වෙනකොට මේකෙන් ඕජස් ගලන්න ගන්නවා. ඊට පස්සේ විවිධ සත්තු මේක කනවා. පිට්ටනක දැම්මොත් මේක විවිධාකාර සත්තු කාලා එක එක අවස්ථාවලදී සත්තු කනවා. අමුවෙන් කන අය කනවා, දිය වෙච්ච ලේව කන සත්තු ඒවා කනවා. ඒ විදිහට පිළිකුලයි නේද? මම දැක්ක මූණ ඇඹුල් වෙලා යනවා. මේ එහෙම ඊට පස්සේ උන්වහන්සේ මේ හැම කොටසකදීම අජ්ජත්තං වා කියලා තමන්ගේ කයටත් බහිද්ධාව බාහිරේ තියෙන්නේ තෝවා කියලා මෙනෙහි කරන සම්මත වශයෙන් ඒක කරන්න කියලා උගන්වනවා. එතකොට බැලුවාම මේක ඔබ කය ගන්න නියම අවබෝධය ලැබන කායानुපස්සනාවෙන් මේ කයත් රූපයක්. රූප කුලයට අයිති දෙයක්. මේ කය ගැටෙනවා. කාය සංඛාරෙදි කය ඔබට ඇසුරු වෙනවා. ඒ නිසා මේකත් රූප කුලයට අයිති දෙයක්. ඔබ කය ගැන හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් මේක මම කියලා කියන්න දෙයක් නැහැ නේද කියලා ඔබට ඥානයක් පහළ වෙන්නේ. යථා නුවණක් වෙනවා මේකේ මම කියන්න දෙයක් නැහැ නේද? මගේ කියන්න ස්ථිර දෙයක් නැහැ නේද? මේ සියල්ල මගේ නොවන දෙයක් නේද කියලා මහා ඥානයක් ඔබට පහළ වෙනවා.
ඒ කායානුපස්සනාවෙන් දුන්න පිංගුතුනේ කෙලෙස් අඩු වෙලා යන්න රාග දේශම අඩු වෙනවා එතෙන්දී. මහා පුදුම විදියට අඩු වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ වේදනානුපස්සන. මම මේ සතිපට්ඨානේ සති ගණන් කතා කරන්න තියෙන සූත්‍රෙ කෙටියෙන් කියන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන වේදනානුපස්සනාව කියන කොටසෙන් සිතක හැමතිස්සෙම හට ගන්න සුඛ වේදනා, දුක වේදනා, අදුක්කම සුඛම් වේදනා කියලා වේදනා තුනක් විතරයි තියෙන්නේ. අපි කැමති දෙයට සුඛ වේදනාවක් හට ගන්නවා. අපි කැමති දෙයක් අපේ හිතට ආවොත්, මතකයට ආවොත්, පෙනුනොත් අපිට හටගන්නේ සුඛ වේදනාවක්. නිරාමිෂ කියන්නේ හිත තුල හටගන්නේව, සාමිෂ කියන්නේ බාහිර නිසා, බාහිරින් දර්ශනය වෙද්දී හටගන්නේව. එතකොට අපි බැලුවොත් මේ ආමිෂ වශයෙන්, නිරාමිෂ වශයෙන් හටගන්න සුඛ වේදනාව. නිකන් හිත බරපතල දෙයක් මතක් කර ඉඳලා ඒක අමතක වුණාම හිතට හැල්ලුවක් දැනෙනවා. දැනෙනව නේද? දැනෙන්නේ නැද්ද? ඒ සුඛ වේදනාව මොකකින්ද ආවේ? සිතකින් මිදීම නිසා. ඒක නිරාමිෂ වේදනාවක්. දැන් ඔබ බරපතල කෙනෙක් මතක් කර ඉන්නවා. එයා නැති වෙලා. හම්මෝ මං අද ඉඳලා නිදහස්. කියලා නිරාමිෂ වේදනාවක් එනවා. ඊළඟට දෙයක් මතක් කර ඉන්නවා මේ තමන්ට මොකක් හරි දෙයක් මතක් වෙලා ඉන්නවා. ඒ මතක් වෙලා ඉන්නකම් පීඩනයක ඉන්නේ. එකපාරට ඒක වෙනුවට වෙන දෙමතකයක් එනවා. වෙන මොකක් හරි. අර පීඩාව නැති වෙලා ඔබ නොදැනගත්තත් ඔබට දැන් සුඛ වේදනාවක් ආවා. මේ ආවේ සිත වෙනස් වීම නිසා. ඒකට කියන නිරාමිෂ සුඛ වේදනාව. තරහකාරයෙන් මතක් වෙනවා. තරහකාරය නැති වුණා කියලා මතක් වෙනවා. ආමිෂ සාමිෂ සුඛ වේදනාව. නේද? ඔබ කැමති දෙයක් ඔබට ලැබෙනවා. මේ කිව්වට හිතවිලි දව ගන්න එපා. ඔබ කැමති දෙයක්, ඔබ ආස කරපු දෙයක් ඔබට ලැබෙනවා. ආමිෂය මුල් කොටගත් සුඛ වේදනාවක් එනවා. ඔය ආමිෂය සහ නිරාමිෂ සම්බන්ධ සුඛ වේදනාව පවතින හැටි දෙපළකින් එන්නේ සාමිසංවා නිරාමිසංවා සුඛ වේදනා කියන කොටස. දුක වේදනාවත් එහෙමයි. ඔබ මේ හොඳ දෙයක් හිතින් දුක් මුසු සිත එනවා එකපාරට. දුක් මුසු දෙයක් එකපාරට එනවා. එතකොට නිරාමිෂ දුක වේදනාවක් එනවා. ඔබට පිටින් පේන හතුරෙක් කෙනෙක්, නරක කෙනෙක් පේනවා, හිතට එනවා මේ හතුරෙක්. එන්න සාමිෂ ආමිෂ වස්තුවක් නිසා දුක වේදනාව හැදෙන හැටි. මෙච්චර වැඩිද දන්නේ නැහැ මම මේ බුළු සතිපට්ඨානෙ කියහන් යනවා වගේ. ආමිසංවා සාමිසංවා නිරාමිසංවා සුඛං වේදනං දුක්ඛං වේදනං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පචානාති කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නන නුවණින් අවබෝධ කරන්න මේ සුඛ වේදනාව. සුඛ වේදනාවට කියනවද මම කියලා? නෑ, සුඛ වේදනාවට ඔබ කියන්නේ සුඛ වේදනාවක් කියලා. දුක වේදනාවට ඔබ මම කියනවද දුක වේදනාවක් කියනවා? දුක වේදනාවක් කියලා කියන්නේ. අදුක්ඛම සුඛ වේදනාව, ඒ කියන්නේ සැපයත් දුකත් අඩු මට්ටමේ සිතුවිලි දැනීම. අදුක්ඛම සුඛ වේදනාවට මම කියනවද? නෑ, මගේ කියනවද? මගේ ආත්මය කියනවද? නෑ. එහෙනම් එකක් මම හෝ මගේ ආත්මයකට අයිති ඒවා නෙවෙයි. එහෙම වේදනාවෝද හඳුර ගන්න ඔබේ හිතේ හට ගන්න දේවල් වේදනාව විතරයි කියලා දැක්කහම මමෙක් නෑ කියලා නිකම්ම ඔප්පු කරන්න මේ ඔබ කියන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ සිතුවිල්ලත් එක්ක හට ගන්න තවත් දෙයක්. හිත කිලිටි වෙන පාප ධර්ම. රාග, ද්වේෂ, මෝහ කියලා අකුසල් හට ගන්නවා. ඔබට යම් කිසි දෙයක් මතක් වෙනකොට සුඛ වේදනාවට අමතරව රාගය පහළ වෙනවා, ද්වේෂය පහළ වෙනවා, මෝහය පහළ වෙනවා. ද්වේෂයට කැමති කෙනාට සුඛ වේදනාව වෙනවා. කෙනෙකුට කවුරු හරි බනිනවා. මේවා විග්‍රහ කරන්න ගියොත් මට දවස් පැය 13ක් 14ක් විතර යනවා මේක ඉවර කරන්න. සතිපට්ඨාන සූත්‍රෙම ඉවර කරන්න නැහැ කි පදෙන් පදේ කියලා දෙන්නත් ඇහැකි. ඉතින් එච්චර වෙලාවක් නැහැනේ මේ පැය දෙකකට මේ කට්ටිය ටයිම් අස්සම් කරලා ඉන්නේ නැත්තේ ගෙදර. නේද? එන වෙලාවයි මේ කන වෙලාවයි තේමන වෙලාවයි ඔක්කොම දාලා යන වෙලාවයි පැය දෙකයි. ඉතින් දැන් අපි බැලුවොත් රාගය, ද්වේෂය කියන එකේදී ඔබ බොහෝම අකමැති කෙනෙක් ඉන්නවා. අකමැති කෙනා දකින්නකොට ඔබට එන්නේ ද්වේෂයක්. අකමැති කෙනා නැති වෙලා. දැන් මොකක්ද වෙන්නේ? ඔකේ මැත්. රාගේ නා හරි කැමති අම්මෝ දවයි වෙන්න ඕන මිනිහට. නේද? ඔව් මිනිහා මම තමයි ඔය තැන තමයි ඉන්න ඕන. කියලා ඔන්න දැන් එනවා අපිට කැමැත්ත. දැන් අපි දන්නේ මෙහෙම මේ සිතක රාග දේශ විතරයි මාරු වෙන්නේ. ඉතින් මමෙක් වෙලානේ මමෙක් කියන දේ මෙතන නැත්තේ නැහැනේ. ඉතින් රාගසිත, ද්වේෂසිත ඊළඟට මෝහය කියන්නේ මුලා වීම. අපි මුලා වුණා මේ අන්ත දෙකට. මේ අන්ත දෙක තියෙනකම් මෝහය තියෙනවා. රාග දේශ තියෙනකම් මෝහය තියෙනවා. දැන් මේ දෙක මමද මගේද මගේ ආත්මයද නැත්ද? එන රාගය ආපු වෙලාවට අපි රාගේ වරද මෙනෙහි කරනකොට රාගේ නැති වෙලා යනවා. රාගෙන් මිදෙනවා. ද්වේෂය ආපු වෙලාවට ද්වේෂේ වරද මෙනෙහි කරනකොට ද්වේෂයෙන් මිදෙනවා. ඒතර මෝහයත් නැති වෙලා යනවා. ඒතර වීත රාග, වීත දෝෂ, වීත මොහ සිත්. ඒවත් මමද මගේද මගේ ආත්මයද නැත්ද? ඒවා සිත් පරම්පරාවක්
විතරයි කියලා චිත්තානුපස්සනාවේදී බුදු පියාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රෙ පෙන්නනවා සිතක තියෙන දැනීම් වේදනාව ඊළඟට හැඟීම් රාග දේශ මොහ විත රාග විත දෝෂ විත මොහ කියලා සිත් පරම්පරා දෙකක් අනාර්ය සිත් පරම්පරාව විදිහට රාග ද්වේෂ මෝහ මහග්ගත සමාහිත සෞත්තර සමාහිත ආදී වශයෙන් අනාර්ය සිත් පරම්පරාව වෙනවත් විත රාග විත දෝෂ විත මොහ කියන මහග්ගත අසමාහිත ආර්ය පරම්පරාව වෙනවත් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. එච්චර දෙයක් මෙනෙහි කරන්න අපි තව හිත බලවත් විය යුතුයි. මේ රාගසිතක් මේ විත රාගසිතක් කියලා දකිනකොට මම කියන දෘෂ්ටිය නැති වෙනවා. ඒකයි මේකේ වටිනකම. කෙනෙක් දකිනකොට අපිට ආවා ද්වේෂසිතක්. මේ සිතේ ද්වේෂය කියලා හිතනකොටම මමත්වෙ හිඳිලා. මේ කොතනින් පටන් ගත්තත් එකයි. සාගරේ කොහෙන් ගත්තා ලුණු රහයි කිව්වනේ. සාගරේට උපමා කර දැන්වත් සතුටු වෙන්නකො දෙයියනේ. කොතනින් ඔබ චිත්තානුපස්සනාවෙන් බැස්සත් නිවනට යන්නේ. වේදනානුපස්සනාවෙන් බැස්සත් නිවනට යන්නේ. ධම්මානුපස්සනාවෙන් බැස්සත් නිවනට යන්නේ. කායානුපස්සනාවෙන් බැස්සත් නිවනට මාර්ගයට යන්නේ. මේ කොහෙන් බැස්ස ඒ කිවි සාගරේ කොහෙන් ගත්තා මොන රහද? පැණි රහද? මුහුදේ වතුර. අර ගරා වැටෙන වලව්ව එංගලන්තේ හරියෙන් එහින් වතුර ටිකක් ගත්තොත් මොකද්ද දැනෙන්නේ? ලුණු රහයි. දැන් වලව්ව ගරා වැටිලා. මේ අපි යටත් වෙලා හිටපු රට. එතකොට දැන් ඔය ගිහිල්ලා අපි අර හැමෝන්ටම බෝම්බ හදන ඇමරිකාව හරියෙන් වතුර ටිකක් කරන් බිව්වත් ලුණු රහයි. බයේ ඉන්න අපේ රටේ මඩ කලපුව හරියෙන් ගිහිල්ලා වතුර ටිකක් ගත්තත් ලුණු රහයි. ඒ උපමාවෙන් අපි ගන්න මොකද්ද? කොතනින් බැස්සස් සාසනේ. ඔබ මේක රාගසිතක් කියලා දැක්කත් ඇත්ත දැක්කේ බුදුහාමුදුරුවෝ නිසා. ඔබ බුදුහාමුදුරුවෝ ඒක හරහා බුදුහාමුදුරුවෝ ඇසුරු වෙනකොට ධර්ම රත්නය ඇසුරු වෙනවා. දහමේ සත්‍ය ඥානය ඇසුරු වෙනවා. සෝවාන් මාර්ගය ඇසුරු වෙනවා. පාපෙන් ගැලවීම සිද්ධ වෙනවා. ඔක්කොම එක සැරේට සිද්ධ වෙනවා. එම නිසායි මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ කොහෙන් ගත්තත් එකයි. අපි හරි සරල තැන. එතකොට රාගය, ද්වේෂය, මොහය කියන මොනවද? සිතත් එක්ක හටගන්න පාප ගති. පැහැදිලි දැන්? ඒවා පාප ගති. එතකොට විතරාග විත දෝෂ කියන්නේ කුසල් ගති, නිවනට යන ගති. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේ පළමුව පෙන්නනවා නීවරණ ධර්ම කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. පාඩම් අපිට උත්තර පාඩම්. කාමච්ඡන්ද කියන්නේ කුමක්ද? කාමච්ඡන්ද. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ උද්ධච්ච කක්කුච්ච. එහෙම කියලා ෂේප් වෙනවා අපි. ව්‍යාපාද කියන්නේ ව්‍යාපාද කියලා ඉවරයි. තවත් ජීවිතේ අහන්න හම්බෙන්නේ නැහැ. තීන මිද්ද. තීන මිද්දනේ. එච්චරයි. විචිකිච්ඡා ඔය විචිකිච්ඡාවනේ. ඉතින් අපි අහන්න යන්නෙත් නැහැ. ඒකට අපිට තේරෙන්නේ නැහැ. ඒ කියන කොහොමවත් හම්බුන්නේ නැහැ. දැන් කාමච්ඡන්දේ කියන්නේ කොහොමද? ඔබ දන්නවා. කාමය කියන්නේ කොමකටද? ඔබට නමක්ද රූපෙට නමක්ද? කාමය කියන්නේ කාන්දව යමකට ඇලීමනේ. දැන් ඔන්න ඔබට හිතෙනවා අර අය හතුරා. හතුරු කියලා මොකක්ද ආවේ හිතට? රූපයක්. එතකොට දැන් මේ රූපේ නිසා නේද මගේ හිත කය වචනේ මේකට ඇදුනේ. ඒතර කාමයේ තියෙන මගේද රූපේ තුලද? ඔය අවබෝධය ආවත් මහා ශ්‍රේෂ්ඨයි. එහෙනම් කාමය කියන්නේ රූපේ. රූප කාම කියලා කිව්වේ කාය කාම කිව්වද? චිත්ත කාම කිව්වද? වචී කාම කිව්වද? නෑ. මොකද කාම කිව්වේ? රූප කාම. දන්නව අනාගතේ මේකත් වෙනස් කරන නිසා බුදුහාමුදුරුවෝ ඕවා වෙන වෙනම කියලා දේශනා කරා. නැත්තම් ඉවරයි. මේවට තේරුම් දෙන මේ ආදී ටික මක්ක හරි කියනවා. ඉතින් රූප කාම. රූප තණ්හා. දැන් තණ්හාව හටගත්තේ මොකද්ද? බැඳීම හටගත්ත. ඔය බැඳුනේ මොකටද ඇත්තටම? අසවලා හතුරු කියන්නේ බැඳුනේ මොකටද? මොන රූපෙටද? හිතේ යන්න හිතේ හටගත්ත රූපෙට පානේ පුදුම වාසනාවක්. ඔය වචනේ ඇහුව මට නිකන් හිරි වැටුණා. පුදුම පින්වත් පිරිසක්. එතකොට ඔබ ඇලිලින්නේ මොකටද? හිතේ හටගත්ත රූපෙට. එතකොට තණ්හාව මොකක් නිසා හටගත්තේ? කාය තණ්හා, චිත්ත තණ්හා, වචී තණ්හා කියලා තියෙනවද කොහෙවත්? නැහැ. මොන තණ්හා කියන්නේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒවත් දන්නවා. එහෙනම් මොන රූපෙටද අපි තණ්හා කරේ? හිතේ හටගත්ත රූපෙට. නැමුනේ මොන රූපෙටද? නැමීමටයි කාන්දම කියන්නේ. නැමුණ ඇලුනා. නැමීම එලිම දෙකක්. නැමුණු දෙට ඇලුනා. නැමුණු දෙට උන නොඇලින්න පුළුවන්. නැමුණ ඇලුනා. මේ මගේ ගතියක්ද රූප නිසා හැදුණු ගතියද? අන්න හරි. රූප නිසා හැදුණු ගතිය මොකටද මම මෙච්චර කලක් අරගත්තේ? අන්සතු දේ ගත්තා කියන්නේ ඔන්න ඔය ගති ගත්ත එක. නොගන්නේ කවදටද? ඇත්ත දැක්ක දවසට. ඇත්ත දකින හැම කෙනාම
භාග්‍යවන්තයෝ. ඔබට හිතෙනවා අන්න හතුර. මේක සංකල්පයක්. මේ අන්න හතුර කියලා ඔබ බාහිරේ බලනවා. අපි එතනින් ගනිමු මේ නීවරණ ටික පැහැදිලි කරන්න. අන්න හතුර කියලා ඔබ බලනවා බාහිරේ. ඔබ දැන් තෝරලා තියෙන්නේ කුමක්ද? දැන් ඔබ මමෙක් වෙලානේ. දැන් සක්කාය හැදිලා. මමෙක් හැදිලා. ඇත්ත නොපෙනෙනකොට ශනිකව හැරූපේ සමගම සක්කාය නිර්මාණය වෙනවා. දැන් ඔබ අල්ලන් ඉන්නේ මොකක්ද? රූපය. රූපේ තේරීමයි කාම ඡන්දය. රූපයම තෝරගන්න එකට කිව්වා කාමච්ඡන්ද. රූපේ තේරුවා නම් ඔබට ලැබිලා ඇති දඬුවම මොකද්ද? ඇහැ ලැබිලා ඇති බාහිරේ බලන්න. තමන් පේන්නේ නැහැ නැති වෙලා. අන්නේ තමන් පේන්නේ නැහැ නැති වෙන එක තමයි අන්ධ. අනේ කොච්චර සතුටු වෙන්න ඕනද නේද අන්ධයා කිව්වේ. පිටුතුනේ මේ සතුට ගන්න බෑ මොන ලෝකෙම අපිට ලැබුණත් එන්නේ නැහැ. මේ ටික තේරෙනකොට අවබෝධ වෙනකොට මුළු බුදු සසුනම වචන දෙකක තුනක තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද තුනේ. එතෙන්ටම අපි කතා කරමු තව ඉදිරියේදී කොහොමද පද තුනේ මුළු ධහමම දකින්නේ කියලා. අපි ඉස්සෙල්ලා මේ ටික තේරුම් ගන්න. එතකොට කාමච්ඡන්දය කියන්නේ කොහොමද? රූපේ හිතෙන් තෝරන එක. හිත තුල හටගත්ත සංකල්පේ හිතෙන් අල්ලගන්න එකට කිව්වා කාමච්ඡන්දය. හිතේ ආපු අදහස තෝරනකොට කයට මොකද්ද වෙන්නේ? දැඩිව බැඳීමක් එනවා. සංකල්පත් එක්ක දැඩි බැඳීමකට ව්‍යාපාද. හරිනේ? ව්‍යාපාද වෙනකොට දැඩිව බැඳෙනවා. ඊට පස්සේ දැඩිව බැඳෙනකොට ඒ අදහස ඉෂ්ට කරගන්න මත් වීමක් වෙනවා. තීන මිද්දේට වැටෙනවා. මත් වෙනවා. මොකෙන්ද මත් උනේ? තීන මිද්දේ මත් උනා. ඒක හැර වෙන දෙයක් කරන්න එයාගේ හිත එකඟ වෙන්නේ නැහැ කියලා කිව්ව උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කක්කුච්ච නෙවෙයි උද්දච්ච කුක්කුච්ච. දේශාද දැන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ මිනිහට බනිනවද බනින්නේ කවද්ද කියලා නේද? දැන් මේක ඔබේ තියෙන සැකේ දහම ගැනද තියෙන්නේ මේක ඉෂ්ට කරගන්න පුළුවන්දෝ බැරිදෝ කියන සැකේද තියෙන්නේ? අන්න හරි ඉෂ්ට කරගන්න පුළුවන් වේදෝ බැරි වේදෝ කියන සැකේටයි විචිකිච්ඡාවගේ. එතන නැත්තේ දහම. එතන තියෙන්නේ කෙලෙස්. හැබැයි දහම ගැන සැකේ කියලා ගත්තොත් පින්වතුනි වැරදියි. අන්න එතනයි වරද්දගත්තේ. දහම ගැන සැක කරන්නේ දහම දන්නවයි අපි. දහම දන්නවනේ මේ වෙනවයි. නේද? දහම කොහෙද සැක කරන්න තියෙන දේවල් තියෙන්නේ? කවුද දහම සැක කරේ? සැක කරන්නේ දහම නැහැනේ. අපි කියන්නේ මේ දහමට එන කෙනාට වෙච්ච විපත් ටික. එහෙනම් නීවරණ තියෙන්නේ කාගේ ගාවද? මං ගාව කියලා හිතා ගන්න. ඔබ හිතා ගන්න ඔබ ගාව කියලා. මොනවද නීවරණ කියන්නේ? නිවන නැති වෙනවට කියන්නේ නීවරණ වරණය වෙනකොට වැහෙනව නැති වෙනවා. නිවන නැති වෙන්නේ මොකක් කරනවද? රූපෙට බැඳුනම. බලන්න ධම්මචක්ක ප්‍රවෘත්ති සූත්‍රයේ වෙන්නකො ලස්සන. කාමේසු කාමසුඛ. කාමයේ සුඛ වෙනකොට කාම සුඛය කියන්නේ රූපේ ඇසුරට කැමැත්ත එනකොටම කොහටද වැටුනේ? සසරට. තොදේය තමන්ගේ හිතට ආපු බඩු මුට්ටු ටික ඇසුරට කැමැති වෙනකොටම බල්ලෙක් කියලා ඊළඟ භවයට වැටිලා. එහෙනම් නිවන නැති වුණා කියන්නේ සතර අපාය ලැබුණා. කොමකක් නිසාද? රූපේ තෝරගත්ත තැන. නිවරණ තේරුණායි අද? වචන පාඩම් කරලා තේරුම් පාඩම් නොකර ජීවිතෙන් බලන්න. එතකොට පිංගුතුනේ නිකම්ම අහු වෙනවා. මට නිවන තියෙනවා නම් මට පේන්න ඕන සංකල්පේ වරද. සංකල්පේ අනිත්‍ය බව. සංකල්ප දුක් මුසු බව. සංකල්පේ අනාත්ම බව පේනවා නම් මට නිවන ලැබිලා. මම හිතට ආපු සංකල්පයට අනුව බාහිරේ බලන්න යනවා නම් මගේ ගාව නිවන වැහිලා, නීවරණ වෙලා. නිවන නැති වෙලා. පැහැදිලිද? නිවන නැති වුණා නම් මං ගාව මොනවද තියෙන්නේ? උපාදාන ස්කන්ධ පහක් තියෙනවා. මොනවද උපාදාන ස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප කිව්වම රූප ස්කන්ධ. ඔක්කොම කියන්නේ කියොත් මහා අසහනයකට ඔබ එන නිසා මම ටිකක් කියනවා. රූප කිව්වම මේ වෙලාවේ කොච්චර රූප මට ඇසුරු වෙනවද? කයත් රූපයක්. කය ඇසුරු වෙනවා. එතකොට බාහිරේ ඇස එක්ක ගැටෙන රූපයත් ඇසුරු වෙනවා. ඒ වෙලාවේ ඒකත් රූපයක්. හිත ඇතුළේ හටගත්ත රූපයත් රූපයක්. එහෙනම් දැන් මෙතන කීයක් තියෙනවද? රූප තුනක් මම දැනට කිව්ව තුන නෙවෙයි ගොඩක් තියෙනවා. එතකොට මොනවද? ආධ්‍යාත්මික කය තුල හටගත්ත රූපයත් රූපයක්. බාහිරේ තියෙන ඇස එක්ක ගැටෙන රූපයත් රූපයක්. ඔබේ කයත් කාය රූපයක් ඒකත් රූප. එතකොට රූප කීයක් ඇසුරුද? රූප ස්කන්ධ තුනක් දැනට ඇසුරු වෙනවා. එක රූපයක් එක වේදනාවක් වෙයි. කයට දැනෙන එකත් වේදනාවක්, එළි රූපෙත් වේදනාවක්, හිතේ රූපෙත් වේදනාවක්. අපිට එහෙම ගලපන්න බෑ. දියුණු වෙන්න ඕන පිටුතුනේ. එච්චර පුළුවන් නම් අනාගාමී මට්ටම. ඉන් මෙහා මට්ටම කියනකොට එච්චර වේදනාව විග්‍රහ කරන්න බෑ. වේදනාව විග්‍රහ කරන්න පුළුවන්කම ලැබෙනවා කිය ඉස්සරහට ඔබට ලැබෙනවා. ඔබ ඉස්සර හොඳට මේ රූපේ පිරිසිදු දකින්න. තේරුණාද? එතකොට රූප වේදනා දැන් අර නිවන නැති වෙලාවට අපි ගාව තියෙන්නේ උපාදානස්කන්ධ. ඒ උපාදාන ගැන මම කියන්නේ රූප,
වේදනා. ඊළඟට මොකද රූපේ තියෙන්නේ කොයි විදියටද? රූප විදියට පේනවත් තියෙනවද හැඳිනීම් විදියට තියෙන්නේ? ඔව් රූපේ තියෙන්නේ හැඳිනීමක් විදියට. ලුණු කියලා ගත්තම දිවට දැනෙන එක තියෙන්නේ කැට විදියට, දියර විදියට. හරිනේ? වෙන විදියකට තියෙන්න බෑනේ ලුණු. උලන් තියෙන්නේ. දැන් ලුණු දිවේ ගානකොට රහ දැනුණට මේ රහ විදියටද තියෙන්නේ කැට කැට හෝ දියර විදියටද? තේරෙනවා කියන්නේ මම මේ අර උපමාවට නැතිකමට ගන්නෙ. එහෙනම් සංඥාව කියන්නේ රූපේ අපිට තියෙන ආකාරය හැඳිනීම් විදියට තමයි අපිට දැනෙන්නේ. රූප ආකාරයෙන් දැනෙන්නේ නැහැ මෙනෙහි කරලා බලන්න පුළුවන්. නැතුව බලන්න බෑ. එහෙනම් රූපේ දැනෙන්නේ සංඥා විදියට. සංඥාව කියන්නේ කොහොමද? රූපය විස්තරය. රූපය ගැන තියෙන විස්තරය තමයි සංඥාව කියන්නේ. පැහැදිලිද බින්දුනේ? රූප, වේදනා, සංඥා. සංඛාර. මොනවද සංඛාර කියන්නේ? කය, සිත, වචනය කොහොමද සකස් වුනේ? අර සංඥාවට අනුවමයි සකස් වුණා. එහෙනම් සංඛාර. විඥාන කියන්නේ වෙනස් වුණා. මම වෙනස් වුනේ මොකට අනුවද? ඔව් සංඥාවට අනුව. සංඥාවට අනුව වුණු වෙනස විඥාන. විඳින්න තියෙන වෙනස් වූ ටිකනේ මම විඳින්නේ. එහෙනම් වෙනස් වීම කිව්වත් විඳීම කිව්වත් එකම දේ. එහෙනම් දැන් නිවර නැති වෙලාවට මට මොනවද තියෙන්නේ? ස්කන්ධ පහ. ඒකට කිව්වා පංච උපාදානස්කන්ධ. යම් කිසි කෙනෙක් ගාව නිවන නැති වුණා නම් උපාදානස්කන්ධ තියෙනවා. උපාදානස්කන්ධ තියෙනවා නම් එයාට තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස මොකටද? බාහිර එක්ක ගනුදෙනු කරන්න. ඒකට කිව්වේ ආයතන. අන්න සතිපට්ඨාන සූත්‍රය ඊළඟට පෙන්නනවා. පළමුව ධම්මානුපස්සනාවේ නීවරණ, ඊළඟට උපාදාන, ඊළඟට ආයතන. බලන්න ලස්සන. මොනතරම් සත්‍යද මේ දහම. නීවරණ. එතකොට ඔබ ඇස හරහා බලන්නේ කවුරු දිහාද? හතුර දිහා බලන වෙලාවට මොනවද නැත්තේ? නිවන. බලන්න අනිත් පැත්තට ගමන් කරමු. දැන් ඔහොම විග්‍රහකම එළියේ ඉන්නේ හතුර නම් ඇස උදව් කරේ මොකක් කරන්නද? පව් කරන්න. ඇතුලේ තියෙන්නේ මොනවද? නිවන නැතිවීමක්. නිවන නැති වුණා නම් අපායට පාර. ඒ වෙලාව තියෙන උපාදාන. උපාදාන ආයතන නීවරණ ඇතුලේ තියෙනම් අපිට පිටින් තමයි හතුර පේන්නේ. පිටින් හතුර පේනකොට ඇතුලේ තියෙන්නේ මොනවද? නීවරණ, උපාදාන, ආයතන. පැහැදිලිද? කියනකොට පින්වතුනි ගැල සමහරට නොතේරෙනවා වෙන්න පුළුවන්. නොතේරුණාට උත්සාහ කරන්න. සතිය දෙකක් අහනකොට මේක අමාරු දෙයක් වෙන්නේ නැහැ කාටවත්. මේවා හැම කෙනාටම මුලදී අමාරු තමයි. ආයාසයි අමාරුයි. මේ තේරුම් ගන්නත් අමාරුයි. නමුත් පින්වතුනි සතිය දෙකක් අහනකොට ඇත්තට මේ ජීවිතේ තියෙන දෙයක් ගැන කියන්නේ. ඔබ හතුර කියලා බලන් ඉන්නේ ඔබේ හිතට මෙහෙම අදහසක් ආපු නිසා. ඒ ආපු අදහසට ඇලෙන එකට කිව්ව නීවරණ. ඒ අදහසට ඇලෙන වෙලාවේ හිතේ තියෙන ලක්ෂණ පහට තමයි උපාදානස්කන්ධ කියන්නේ. ඒ වෙලාවට ඔබට ඇසට ඔබ පේන්නේ නැහැ. ඔබ ඇහැට පේන්නේ බාහිර ඉන්න කෙනෙක්. ඒකට ආයතන කියන්නේ. දැන් එතකොට ධම්මානුපස්සනාවේ පළමු කොටස ඔය ටික අනාර්ය ධර්ම. තේරුණාද? අපේ තුල තියෙන කෙලෙස් රජස් විරජං වීතමලං කිය ඔය ටික. යම් කිසි කෙනෙක් මේවා තියෙන බව දකීද? යම් කිසි කෙනෙකුට කායානුපස්සනාව ඉඳලා කය ගැන අවබෝධ කරම්, වේදනාව අවබෝධ කරම්, සිතේ රාග දේශ මොහ අවබෝධ කරගෙන නීවරණ, උපාදාන, ආයතන අවබෝධ වුණා නම් පින්වතුනි, ඔහුට තේරුණා නම් ඒ වෙලාවේ සිතට කියන්නේ බොච්චංග කියලා. ඒ වෙලාවේ තියෙන්නේ සතිය. සතිය ඒතං සතින් අදිත්තේය. සතිමා විනය්‍ය ලෝකේ අභිච්ඡා දෝමනසං. මහා සතිය, සම්මා සතිය. බුදුහාමුදුරුවෝ සතිය කියන වචනේ නොගත්ත තැනක් නැහැ. මේ විවිධ තැන්වලදී පෙන්නනවා මෙන්න මේ සතිය ආරම්භයේ සතියේ බලය. ඒ නිසා පින්වතුනි ඔන්න ඔකට කියනවා ඒ අවබෝධයට කියනවා සතිය. මොකක් අවබෝධයද? ඇත්ත අවබෝධයට කියනවා සතිය. ඇත්ත කොහේද තියෙන්නේ? මගේ ඉස්සරහා ඉන්නෝ කෙනෙක්. එයාට මං කියනවා හතුරා. මං දුක් විඳින්නේ එළියේ කෙනා නිසාද මට ආපු සංකල්ප නිසාද? ඇත්ත මොකද්ද? එළියේ තියෙන්නේ ඇහැට රූපයක්. ඇතුලේ තියෙන්නේ කෙලස් ටිකක්. එහෙම හිතුවොත් ඇත්ත. එහෙනම් එළියේ කෙනා හතුර කියලා හිතන එක බොරු කීම කියන්නේ ඕක තමයි ආර්ය මාර්ගයේදී බොරුව ඔතන. ඔබ කවදාද මේ බොරුවෙන් ගැලවෙන්නේ? ඇත්ත දැක්ක දවසට. එදාට ඔබට අකුසල් සිත් නැහැ. අකුසල් සිතක් උපන්නත් ඒ ඇසුරු වෙන්නේ නැහැ. ඔබ සෝවාන් නෙවෙයි. සෝවාන් මට්ටමක් ගැන මම කතා කරන්නේ අරිහත් ඵලයක් ගැන කතා කරන්නේ. ඔබ කෙලෙස් මේ මොහොතේ හිඳෙනවා. මොන කෙලෙස්ද? උපන් කෙලෙස් හිඳෙනවා.
ඇතුලේ රූපයත් සමග පහළ වුණා නම් යම් කෙලස් ටිකක් ඒ ටික හින්දෙනව ඇසුරු වෙන්නේ නැහැ. ඒ කෙලස් ටික ඇසුරු වෙන්නේ නැහැමයි. දෙන්න පුළුවන් සහතිකෙ එච්චරයි. ඒ ඇත්ත දකින්න තැනට කිව්ව සත්‍ය ඥානය. ඒ සත්‍ය දකින්නකොට ඒ ක්‍රියාව තුළ කෙලස් නැතිවීම ඔබට අයිති දෙයක් නෙවෙයි. ඒක අයිති සත්‍ය දැක්මට. ඒ එතෙන්ටයි කෘත්‍ය ඥානය කියන්නේ. ඉතින් ඒ කෘත්‍ය කරන්නේ ඔබද ධර්මතාවද? දහම විසින් කරන බවටයි කෘත්‍ය ඥාන කියන්නේ. එතකොට මමෙක් නිදහස් වුණාද? මමෙක් නිර්මාණය වුණේ වෙන එක නැවතුණාද? තේරුණේ? මමෙක් නිර්මාණය වීම නැවතුණාද? වෙනත් මොකුත් වුණාද? මමෙක් නිර්මාණය වීම නැවතුණා. කෘතඥාන. කරන්න තියෙන දේ කරා. කලයුත්ත කළා. කවුද? මමද දහමද? දහම විසින් කරා. අතර දහම විසින් මේ දේ කරාද මම විසින් කරාද? පොඩක් අසක නැහැනේ. ඇත්තටම එහෙනම් හරි. මම බය කරලා බැලුවා. ටිකක් අහුවේ ඡායත් හිටියා. වෙවුලන්නේ බය වෙන්න එපා. ඕනනම් ඔව් නෑ බෑ තුනක් අපේ උත්තර නෑ. ඒ තරංගවලනේ අපේ ගාව තියන්නේ ඇත්තද බොරුද කියන එක විතරයි. හොඳයි දැන් මම එළිය කෙන හතුර කියන එක ඇත්තද බොරුද? ආර්ය මාර්ගයේදී බොරු කීම කුමක්ද? එළියේ තියෙන ඇසට පේන රූපෙට හතුර කියන එක මොකක්ද? බොරු කීම නිසා විඳින්නේ කවුද? බොරු කියු කෙනා. ඇත්ත කීම කියන්නේ කුමක්ද? තමන් තුල තියෙන දේ තමන් තුලිනොත් බාහිරේ තියෙන දේ ආයතන විදියටත් බලන තැන තියෙන්නේ සත්‍ය ඥාන. අන්න එතෙන්ට කියන්නේ සතිය. ඔන්න බොජ්ජංග වල පළවෙනි කියන ඔච්චර පොඩි විස්තරයක් කරා. මහා ගොඩක් කියන්න තියෙන විස්තර. විවිධ සූත්‍ර වලින් ගන්න තියෙන. ඉතින් මේ කාලේ මදි. කවදා හරි දවසක අපි පැය ගානක් දොඩමු. ඉස්සෙල්ලා අපි හොඳට දහමේ දැනීම හොඳට බලවත් කරගන්න. ඔබ දහම හොඳට අල්ලගන්න. මම ඉල්ලා සිටින එච්චර මොකුත් වෙන ඉල්ලා සිටින්නේ නැහැ. හොඳට දහම අල්ලගෙන අපිට කරු කරන්න නෙමෙයි අපි උගන්නේ බුදු පියාණන් වහන්සේට කරු කරන්න. උන්වහන්සේ ඇස්සිස් මස්ලේ දන් දුන්නේ උන්වහන්සේ මට දසමයක් කරු කරන්න එපා උන්වහන්සේට කරු කරන්න. උන්වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ. එම නිසා අපි ගෞරවය ලබා දෙන්නේ ගෞතම බුදුන් වහන්සේ සහ සියලු බුදුන් වහන්සේලාට අපට නෙවෙයි. අපි මේක කියන ඉත්තෙක් විතරයි. ඒක කියන සමාජිකයෙක් විතරයි. කොටස්කරුවෙක් විතරයි. මමද කරු කරන්නේ බුදු පියාණන් වහන්සේට පමණයි. මම වෙන කිසිදු කෙනෙකුට කරු කරන්නේ නැත. මම කරු කරන්නේ ගෞතම බුදුන් වහන්සේ ඇතුළු මගේ සියලු බුදුන් වහන්සේලාට. මෙතෙක් පහළ සියලු බුදුන් වහන්සේට. ඒ නිසා ඔබත් කරු කළ යුත්තේ පුජ්‍යලයන්ට නොවේ. බුදුන් වහන්සේට. බුදුන් වහන්සේට කරු කරන එකම ක්‍රමය කුමක්ද? දහමේ හැසිරීම පමණයි. ඒ නිසා පින්වතුනි දැන් අපිට බොජ්ජංග වල පළවෙනි සතිය. සතිය කියන එක දැන් ඔබ දන්නවා මොකක්ද? ඇත්ත ඇති සැටියෙන් දකින්න එකට කිව්වා සතිය. ඇත්ත දකින්නකොට මොකද්ද නැති වෙන්නේ? මොකද්ද වැඩෙන්නේ? යමක් නැසෙනවා යමක් ඇති වෙනවා. මොනවද නැසෙන්නේ? කෙලෙස් නැසෙනවා මොකද්ද වැඩෙන්නේ? නිවන වහින්ද කියන්නේ නිවන වැඩෙනවා. නිවෙනවා. නිවීම ආරම්භ වෙනවා. සුගතිය ආරම්භ වෙනවා. දුගතිය වැහෙනවා. දෙකම කොයි වෙලේද උනේ? එකම මොහොතේ. අන්න එක මොහොතේ මේක වෙන බව දකින ඥාණයට කිව්වා ධම්ම විජය සම්බොජ්ජංගය. වචන පාඩම් කරන්න ඉතින් ධම්ම විජය කියලා සදාහටම කිය කියන හැබොජ්ජ ධම්ම විජය ධම්ම විජය ධම්ම විජය. ධම්ම විජය කියන ධම්ම විජය. ධම්ම විජය. ඔක මහා ප්‍රාණ දාලා කියන්නේ කියයි. නිකන් ධම්ම කියන්නේ පයි කියයි. ඉතින් අපිට ඔහොම තමයි ඉගෙන ගත්තේ. ධම්ම විජය සම්බොජ්ජංගය. ඒතර මොකද්ද තිබුණේ? ක්‍රියාත්මකනේ මොකද්ද? උපන්න කුසල් පහවි. නූපන්න කුසල නූපදින. එහෙනම් මොකද්ද තිබුණේ? විරිය. විරිය සම්පෝච්ඡංගය. බලන්න ලස්සන දාමේ. පුදුම ගැළපීමක් තියෙන දහම්. බුදුහාමුදුරනේ කොහොම වඳින්නද? අපේ අත් පින් කරලා මාදී උන්වහන්සේට වඳින්න. තාම පින් කරනවා. අපි කරන්න තියෙන උපරිම පින තමයි දහමේ හොඳටම හැසිරෙන එක. එතකොට මේක වන්දනාම වස්තුවක් වෙයි අපි. ඉතින් සති ධම්ම විජේ විරිය. දැන් සතුට දාවය අසවලා හතුරු කෙනෙකුට දුක දාවි. දැන් සතුට කියන්නේ මොකද්ද? ඒ දුක නැතිවීම දැනෙනවා ඔබට. දැන් ඒක තමයි සතුට. සතුට කොහොමද? සත්‍ය. සත්‍ය රජ කරන තැන තියෙන සදහාතම සතුට. ප්‍රීතිය, පීති, පිනවන ස්වરૂපය, දැනෙන ස්වરૂපය, උසස් බව දැනෙන ස්වરૂපේ පීති සම්පොච්චංගය. කය තියේද කියලා දන්නේ නැහැ. සිත තියේද කියලා දන්නේ නැහැ. මම කින්නවද කියලා දන්නේ නැහැ. තරම් හැලුයි පස්සද්ධි සම්පොච්චංගය. ඔක්කොම එකට. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි. දැන් හිත කොහෙවත් නැහැ. හිත බාහිරට ගිහිල්ලත් නැහැ. හිත රූපයකට ඇලිලත් නැහැ. රූපේනෝ ඇලෙන්නේ නැතුව නැති වෙලා යනවා. නිරෝධයට යනවා. යම් කිංචි සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං උපදින හැම විටම
ඇති වෙනව, පවතිනව, නැති වෙනව පේනවා. ඇසිරු කිරීමක් නෑ. ඒකට කිව්ව සමාධි සම්පොච්චංග. දෙක සමාධිය. ආපු එක ඇසිරුනෙත් නෑ, ඊළඟ එකක් ඇසිරු කරන්න වෙලාවකුත් නෑ සමාධිය. දැන් අපිට උපදින හැම සිතේ තියෙන රූපෙටම ඇලෙන එක අරමුණු වෙන එක නැවතිලා. එතකොට අරමුණු නොවෙන්නේ කුමක්ද? උපන්න අදහස. උපන්න අදහස අරමුණු නොවන එකට කිව්වා උපේක්ෂා සම්පොච්චංග. එතකොට ඔබ දැන් මොන බය වුණා බුදුහාමේ බොජ්ජංග වගේක් කිව්වලු. ධම්මානුපස්සනාවක් කිව්වා, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, කායානුපස්සනාවක් මේච්චර දිගයි. නෑ මේ එකක් කරනකොට වැඩේ ඒවා. ඒක නිසා බය කරගන්න එපා හිත. පොඩි දෙයක් කරනකොට මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඔබ දැනගත්තා නැත්නම් බලන්න පුළුවන් කෙනා මහා ප්‍රබල කෙනෙක්. ඒ තරම් සිහිය බලවත් කෙනෙක්. බලන්න පුළුවන් වෙන්න ඕන Taman දිහා. සති දැන් බොජ්ජංග 7 සම්පූර්ණයි. ඊට පස්සේ ඇයිට තියෙනවා මොකද්ද? අනේ මගේ ගාව තියෙන්නේ දැන් මේ ඉපදීම දුකයි. එහෙනම් මම මෙච්චර කලක් ඉපදිලා මොනවද කරේ? දුක් විඳා මැරෙනවා. කවදා හරි මැරෙනවා. වයසට යනවා, ලෙඩ වෙනවා. මේ ඔක්කොම මොනවද? දුක්. මොකක් නිසාද ලැබෙන්නේ? ඉපදින නිසා. එහෙනම් ඉපදීම දුකයි, ජාතික දුක. ඉපදෙන්න මොනවද උදව් වෙන්නේ? කෙලෙස් ධර්මයන් නැසුරු කිරීම. එහෙනම් මොනව ඉපදීමද දුක? දැන් දුක ඔබේ ඉපදිච්ච එකද? දැන් ඒක කොච්චර කිව්වත් ඉපදිච්ච එක තියෙනෝනේ. එහෙනම් ඉපදිච්ච දුක දැන් කොච්චර දැඟලුවක් තියෙනවා. ඒක නවතින්නේ නැහැ. ඉපදිච්ච එක නොවින ඉන්න පුළුවන් අපිට. ඒක ඵලයට ආව වෙන එක. ඵලයට එන්න ඉස්සෙල්ලා මොන ඉපදීමද දුක කියන්නේ? අන්තිමට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එන උපාදානස්කන්ධේ දුක කියන තැන දුකෙන් නිදහස්. ඔබ උපාදානස්කන්ධ පෙනෙනවා නම් අසවල හතුරු. හතුරුකින් තැන මොනවද ආවේ හිතට? රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක්. දැන් ගලපන්න පුළුවන්ද පින්වතුනි? පුළුවන් පිළිස හොඳට ගලපන් යන්න. ඔබ මේ රටට සේවය කරන අය, ඔබ මේ ලෝකෙට සේවය කරන අය පැහැදිලිවම. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. අසවලා හතුරු, අසවලා මිතුරු මොනවද? මිතුරු කියන එකට රූපයක් නැද්ද? රූපයක් තියෙනවා. ඒ රූපෙට දැනීමක් නැද්ද? තියෙනවා, දැනීමක් තියෙනවා. ඒ රූපේ දැනෙන්නේ කොහොමද? විස්තරයක් විදිහට සංඥාවක් විදිහට. සංඥා. සංකාර කියන්නේ සිතකයි වචනේ ඒකට අනුව හැදුනද නැද්ද? සංකාර. විඳිනවද නැද්ද? විඤ්ඤාණ. එන ස්කන්ධ පහක් තියෙන මොන රූපයක් ආවත් තියෙන මොනවද? ස්කන්ධ පහක්. එහෙනම් අසවලා හතුරෙකුවත් තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. අසවලා මිතුරෙකුවත් තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. පෙර ආත්මේ මං හොද කෙනෙක් කිව්වත් තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. මං ගියේ සතියේ හොඳට හිටියා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්. උපාදාන නැති වෙලාවක් නෑ. එහෙනම් උපාදාන විදියට දකීද? උපාදානස්කන්ධේ මම කියලා නොගන්න පුළුවන්ද? මගේ කියලා නොගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා නොගෙන ඉන්න පුළුවන්ද? උපාදානේ අනාත්මයි කියලා දකීද? මම නොවේ කියලා දකීද? මගේ නොවේ කියලා දකීද? මගේ ආත්මය නොවේ කියලා දකීද? ඒකාන්තයෙන් සතර මග සතර ඵලයට යා කැමති වී යුතුයමයි. ලැබෙනවමයි. මේ උපාදානස්කන්ධ මොකක්ද දුක? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපාදානස්කන්ධේ දුක. તો උපාදානස්කන්ධේ දුක උපාදානස්කන්ධ දුක පහළ වුණා කියලා මෙනෙහි කරනවා. අසවල හතුරු කියලා හිතද්දී ඔබ කියන නෑ මේ උපාදානස්කන්ධයක් පහළ වුණා. පංච උපාදානස්කන්ධයක් පහළ වුණා කියලා දකින්නකොට පින්වතුනි බඹසර වැඩුණා කියෝ ආර්ය දැනේ සප්තාහරි දැනේ කියලා බඹසර කියලා. ඔකට වචනේ ගන්න බුදුහාමුදුරේ වචනේ බඹසර වැඩුණා. හිරිය තප්ප වැඩුණා, ලැජ්ජිපයි වැඩුණා. සසර කතරෙන් එතර වුණා. අන්න යාට චතුරාර්ය සත්‍ය අවබෝධයි දැන්. පංච උපාදානස්කන්ධ දුක අවබෝධයි. නැත්නම් මොකද්ද? තණ්හාව නැහැ. තණ්හාව තියෙන්න පුළුවන්ද එතන? නැහැ. සමුදය කියනවා යායන් තණ්හා කියලා. සමුදය කියන්නේ අවිද්‍යාව ඉන්න කෙනාට මේ උපාදානය ඒ තියෙන රූපෙට හිතින් ඇලෙනවා. ඇලෙන එකට කිව්වා තණ්හාව. දැන් මෙයාට තියෙන තණ්හාව එහෙනම් තියෙන්නේ මොකද්ද? සමුදයයි නිරෝධයයි විතරයි ප්‍රඥාවන්තයට තියෙන්නේ. අවිද්‍යාව ඉන්න මිනිහට තියෙන්නේ මොකද්ද? දුකයි සමුදයයි දෙක. වැරදුනේ නැහැ නේ මේ අයිට. මෝඩයට තියෙන්නේ මොකද්ද? මෝහින්න කෙනාට තියෙන්නේ මොකද්ද? දුකයි සමුදයයි. ප්‍රඥාවන්තයට තියෙන්නේ මොකද්ද? දුකයි නිරෝධයයි. සමුදයයි නිරෝධයයි. එහෙම කිව්වම හරියි. උපදින දැන් ඔන්න ඔබ අපි මේක ජීවිතේටම ගලපමු අදින් පස්සේ මම මින්පසු දේශනවල ගොඩාක් උත්සාහ කරනවා අද මේ දීපු දැනීම ජීවිතේට හැම තැනින්ම පෙන්න යන්න. පෙන්නනවා හැම තැනින්ම පෙන්නනවා. දැන් ඔබට හිතනවා අද වහී මොකද්ද පහළුනේ? පංච උපාදානස්කන්ධය පහළුණා. කියලා හිතනකොට මොකෙන්ද ගැලවුනේ? වහී කියලා හිතන කාම රූපෙන් ගැලවුණා. රූපෙන් ගැලවුණා කියන්නේ මොන ලෝකෙන්ද ගැලවුනේ? කාම ලෝකෙන් ගැලවුණා. එහෙනම් කාම ලෝකෙන් ගැලවුණා කියන්නේ සතර පායෙන් ගැලවුණා. කොහටදපත් උනේ? නිවනටපත් වෙනා. නිවන මගද නිවන් මාර්ගයට පැමිණෙනවා. පැහැදිලිද? එතන තියෙන සම්මා දිට්ඨිය.
අසවල හතුර කියන්නේ සංස්කාර ධර්මයක් ජරා මරණ දුකේ පහළ වීම පංච උපාදානස්කන්ධයක පහළ වීමක් කියලා යම් කෙනෙක් නුවණින් මෙනෙහි කරනවා. හැබැයි තාම පේන්නේ නැහැ. නොපෙනුනොත් එයා මෙනෙහි කරනවා. ඒක තමයි සත්‍ය ලක්ෂණය. ඔබ දොදොල් හදනවා කියලා ඉස්සෙල්ලා ලිපට දැම්මේ මොනවද? තාච්චිය තිබ්බේ. ඊළඟ ගින්දර. තාච්චිය නොතිය ගින්දර දාලා හරියන තාච්චිය තිබ්බා. දැන් දාන්න. පොල් කිරි, පීටි, සීනි. තව දානවා. දාලා දැන් ඔබ දොදොල්ද මේ කාල් ගන්න පිටි පොල් කිරිද? පිටි පොල් කිරි කාල් ගන්නෝ කියලාද කාල් ගන්නේ දොදොල් හැඳි ගන්නෝ කියලාද? තාම දොදොලක් නැහැනේ. නැති දොදොලක් කාල් ගෑවොත් දොදොල මතුනේ මොකක් නිසාද? අදිස්ථානේ නිසා නේද? එහෙනම් ඔබට මේ රූපේ නෙපෙනි මේ රූපේ මෙහෙම මෙනෙහි කර යද්දි යම් වේලක මේ රූපේ පේනවා. මේ දිබ්බ ඔය මේ සදහම් මැස චක්කුම් උදපාදි කියන මට්ටම එනවා. අවබෝධයෙන් කියන්නේ මම දැකලානේ කියන්නේ කාගෙන්වත් අහලා පාඩම් කරලා ත්‍රිපිටකේ පාඩම්. නමුත් ඒව පාඩම් කරලා කියනෝ නෙවෙයි මම දැකලා දකින්න නැතිව කියන්නේ නැහැ ඔබට. කොහොමද මම ඔප්පු කරන්නේ? අනුන්ගෙන් අහලා කියන්නේ මම අක්ක කියනත් දන්නේ මොනුස්සයි. කාගෙන් මම අහලා දහම් කියන්නේ. ඒ නිසා ඔබත් හොඳට තේරුම් ගන්න තුනට ඉරිදෙනවා. මොකක්ද ආවේ? පංච උපාදානස්කන්ධය පහළ. නේද? මගේ තුනට නෙමෙයි මම කිව්ව ඔබට තුනට ඉරිදෙනවා. පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. මොකද්ද? තුනට කියන්නේ ඔබ දන්න රූපයක්. අතීත රූපයක් නේ තුනට ඉරිදෙන බව අතීතේ හඳුරන එක. එතකොට රූප වේදනා ඒ තුනට රිදෙනවා කියලා හිතෙනකොටම හිතට දැනීමක් එන්නේ ඒ රූපයත් සමග වේදනා. ඒක ඒ රූපේ හැඳිනීමක් විතරයි සංඥාවක් විතරයි රූප වේදනා සංඥා සිත කය වචනේ හිතේ අදහසත් එක්ක එකඟව වැඩ කරන එක නෝ සංකාර ඒක විඳින එක විඥාන තුනට රිදෙනවා කියන තැනක හිතට පහළුනේ මොකද්ද පංච උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් කියලා හිතනකොට කොතන අවධානයද නැති උනේ තුනට අවධානය නැති වෙනවා උපාදානයට අවධානය එනවා උපාදානට අවධානය එනකොට සත්‍ය ඥාණයටපත් වෙනකොට තුනට අමාරුවක් නොදැනී යනවා කරලා බලන්න සංඥා නිරෝධයට එනකන් එන්න පුළුවන් ඔතන අපි එතනින් ටිකකට අම්මෝ වෙන වෙලාවක් ගිහිල්ලා ඒකත් විනාඩි 6ක් ගිහම මම හිතුවේ මේ දැන් කියලා දැන් තමයි නේද මේ වෙලාව එතකොට දැන් ඔබට ලොකු වගකීමක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ ඔබට පැවරුවා සම්මත ලෝකයක් තේරුම් ගන්න ඒ කායानुපස්සනාව නොදැන නිවන් දකින්න බැහැ පින්වතුනි ඒක නිසා සතර සතිපට්ඨානේ මුලටම දේශනා කරන සත්‍තිස්පාක්ෂික බෝධිඅංග කියලා. බෝධිඅංග 37ක් තියෙනවා. ඒ 37 මුලට තියෙන සතර සතිපට්ඨානේ. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. ඊළඟට තමයි සතර ඉද්ධිපාද තියෙන. එතන තියෙන 12ක්. 4 ඒවා 3යි 12යි. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම 5යි. ඊළඟට ඒ ධර්මම නැවත බල ධර්ම වශයෙන් කියන එතන 10යි 12යි. කීයද? 22යි. ඊට පස්සේ සප්තබොජ්ජංග වෙනවා. කීයද? 29යි. සප්තබොජ්ජංග එතන 2යි 29යි. ඊළඟට ආරෂ්ඨාංගික මාර්ගය 8යි. 37යි සත්‍තිස් පාක්ෂික කොහේ තියෙනවද ඔවා පොතේද ඔබේද ඔබේ ඔන්න ඊළඟ සතියේ ඉඳලා ඔබේ තියෙන හැටි ඔප්පු කරනවා ඔප්පු කරාම ඇඬේ ඇත්තට මෙච්චර දහමක් නේද මේ චුට්ටි කරලා ගත්තාම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා නම් ඔබ මෙනෙහි කරනවා කියන්නේ උපාදානයට නොබැඳී ඉන්නවා කියන්නේ ඇත්ත දකින්න එක මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අනිත්‍යයිද නැද්ද? කාගෙන් දැකලාද ඔබ කිව්වේ? මගෙන් අහලාද ඔබෙන් දැකලාද? කොහොමද දැක්කේ? ටිකක් ඉන්නකොට වෙනුණා නේද? අසවලා හතුර කියලා ටිකකින් ඒක නැති වෙලා අසවලා හැදගෙන. කො හතුර කෙව් ටික නැති වෙලා. එහෙනම් නැති වෙන්නේ මොනවද? උපාදානස්කන්ධ පහම අනිත්‍ය වුණා. ඔහොම පහක් හයක් බලන් යනකොට ඔප්පු වෙනවා. ලක්ෂයක් බැලුවත් ඔප්පු වෙනවා. කල්පයක් එහාට ගිහිල්ලා බැලුවත් ඔච්චරයි ඔප්පු වෙන්නේ. මොනවද පංච උපාදානස්කන්ධයක අනිත්‍ය ඔප්පු වෙනවා. මොකේ සැකේද නැති උනේ? ඒ දහම් පදේ සැකේ දැන් නෑ. සැකේ නැති වෙනවා කියන්නේ සත්‍ය ඥාන ස්ථිර වෙලා. හරිද? එහෙම බලාගෙන යනකොට එහෙනම් මේ කෙනා හතුරා පංච උපාදානස්කන්ධයක් පහළ වුණා කියලා හිතනකොටම ඔබේ හිත දහමටත් කෙලෙසුන්ගෙන් මිදීමත් එකවරම සිද්ධ වෙනවා. දහමට නැමීමත් කෙලෙසුන්ගෙන් මිදීමත් එකවර සිද්ධ වෙනවා ධම්මවිජය සම්පොච්චංගය. ඉතින් පින්වතුනි අපි අද දවසේ බොහොම වටිනා ධර්ම කරුණු ටික බොහොම ගෞරව සම්පන්නව ඇහුවා. මම හිතන්නේ කාටත් අවබෝධ වෙන්නට ඇති. සතර සතිපට්ඨාන සූත්‍රය දිගට කියවුණාට මහා දිග සූත්‍රයක් මම කෙටි විස්තර කරේ. පදෙන් පදේ කියන්නේ කිව්ව පැය 13ක් 14ක් දවස් පැය 24ක් විතර යනවා. එච්චර විස්තර කරන්න පුළුවන්. මොකද පදෙන් පදේ අරන් මට විස්තර කරන්න කිසිම අපහසුයක් නැහැ. නමුත් අපිට එච්චර දෙයක් දරා ගන්න පින්වතුනි හැමෝටම බෑ. බැරි නිසා මම පුළුවන් වෙන විදියට උපායශීලීව ප්‍රධාන සංඝටක ටික ප්‍රධාන කොටස් ටික විතරක් ඔබට විග්‍රහ කරා.
ඒකෙදි අපි මේ සියලු දේම සතර සතිපට්ඨාන කියපු පළවෙනි කොටසේ කායානුපස්සනාවේ මම ඒ කියු ටික නැවත කියලා ඉවර කරන්න. නැත්තම් ප්‍රශ්නයක් එනවා. පළමුව කිව්වේ කායානුපස්සනාව. ඒකේ තියෙන ප්‍රභේද 6ක්. පළවෙනි එක ආනාපාන පබ්බේ. ආනාපාන කියන්නේ හුස්ම ගන්න ආකාරය, කයක් හුස්මෙන් පවතින හැටි පෙන්වන හැටි. ඊළඟට ඉරියාපත පබ්බේ ඉරියව් 4ක් විස්තර කරා. ඊට චතුසම්පජ්ජය, කය ජීවත් වෙනකොට තියෙන කුඩා ඉරියව් ටික විග්‍රහ කරා. ඊට පස්සේ පටික්කුල මනසිකාරයේ කය කොටස් කුණුප කොටස් 32 වශයෙන් ඊළඟට ධාතු මනසිකාරය පස්සේ මේක ධාතු මනසිකාරය ඒකේ සතර මහා ධාතු විදියට පට ව්‍යාපෝ තේජෝ වායු විදියට පෙන්වනවා. ඊට පස්සේ නවසීවිතික පබ්බේදී මරණානුස්සතිය වඩන හැටි පෙන්වනවා. ඔන්න කොටස් 6ක දුගාම කිව්ව කායානුපස්සනාව කායගත සතිය. එහෙම නැත්නම් සිහියට පෙන්නන මගේ කයත් එහෙමයි අන්‍යයන්ගේ කයවලුත් මේ වගේ කියලා නුවණට අහුණාම රාග දේශ මොහ අඩු වෙලා යනවා. ඒක තමයි සම්මතෙන් කරන්න කියන කොටස. ඊට පස්සේ කියනවා විදර්ශනා කොටස. විදර්ශනා කොටසේදී වේදනානුපස්සනාවේ සුඛ වේදනා දුක වේදනා අදුක්කම සුඛ වේදනාව ආමිෂ වශයෙන් වස්තු දීපල මත පහළ වෙන හැටි සිතුවිලි වෙනස් වීම තුලදී නිර්ආමිෂ වශයෙන් සුඛ වේදනා අදුක්කම සුඛං වේදනා දුක වේදනා ආදී වේදනා තුන වෙනස් වෙන හැටි ආමිෂ වශයෙන් නිර්ආමිෂ වශයෙන් වෙන් කරලා පෙන්නවා. ඊට පස්සේ පෙන්නවා චිත්තානුපස්සනාව. සිත ගැන විග්‍රහ කරා. සිතක් නම් රාග දේශ මොහමයි. රාග දේශ මොහය අකුසල් පහළ වෙන හැටිත් ඒවා නැති වෙනකොට විතරාග විතදෝෂ විදියට සිත ඒත් සිතමයි මම නොවේ මගේ නොවේ කියන තැනට හිත බුදුහාමුදුරු පෙන්නවා. ඒවා ආර්ය විදියට. ඊට පස්සේ පෙන්වනවා ධම්මානුපස්සනාව. හතරවෙනියට ධම්මානුපස්සනාවේ පළවෙනි පෙන්වනවා පංච නීවරණ. ඊට පස්සේ නීවරණ තියෙනකොට තියෙන උපාදානස්කන්ධ. උපාදානස්කන්ධත් ඇසුරු වෙනවා නම් තියෙන්නේ ආයතන කියලා. පළමු අනාරේ කොටස් ටික පෙන්වනවා. ඊට පස්සේ මේ සීල අවබෝධය ඉන්න කෙනාට වැඩෙන්නේ බොජ්ජංග කියලා. බොජ්ජංග සතිය පෙන්වනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය පෙන්වනවා. බොජ්ජංග ඊට පස්සේ ආයතන ටික පෙන්වනවා. මේ කොටස් තුන ධම්මානුපස්සනාවේ පළමු එක නීවරණ. ඊළඟට නීවරණ තියෙනවා නම් තියෙන්නේ පංච උපාදානස්කන්ධ. ඒක තියෙනවා නම් තියෙන ආයතන. එතකොට මේ කොටස් තුන එකතු කරලා ගත්තම අනාර්ය මාර්ගය කියලා පෙන්වනවා. ඒ කියන්නේ අපිට පහළ වෙන දේ අනාර්ය මාර්ගයක්මයි. නම් සංකල්පයක් නම් අනාර්ය මාර්ගයක්මයි. අනාර්ය මාර්ගය හඳුනන තැන තියෙන්නේ සප්ත බොජ්ජංග. ඊළඟට යාට චතුරාර්ය සත්‍ය ඥාණය පහළ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ අන්න යාටමයි. මේ ඉපදීම දුකයි, පංච උපාදානස්කන්ධේ දුකයි කියලා, දුකට හේතුව තණ්හාව කියලා, තණ්හාව නැති තැන භවය අවසන් කියලා පෙන්නපු සද්ධර්මය මම මෙච්චර කතා කරේ. ඒ කෙටියෙන් ගත්තොත් ඒ පැය ගානක් කතා කරන ටික මම මාතෘකාව වශයෙන් පෙන්නවා. මේ ඔක්කොම වැඩෙන හැටි මම තනිපදින් පෙන්නවා. ඔබට හැමතිස්සෙම බාහිර ලෝකයක් ගොඩනගින ඔබ හිත තුල බාහිර රූපස්කන්ධයක් තමයි මේ හිතේ පහළ වෙන්නේ. ආධ්‍යාත්මික රූපස්කන්ධ කියලා දෙයක් නැහැ. ආධ්‍යාත්මය හටගන්නේ බාහිර දෙයක්. ඒ නිසා අජ්ජත් බහිද්ධාවා කිව්වේ. ආධ්‍යාත්මය තුල ඔබේ කය තුල හටගන්නේ අනුන්ගේ දේවල්. ඇත්තද නැද්ද? අනුන්ගේ දේවල් හටගන්න නිසායි බාහිර දෙයක් හිතේ හටගන්නවා. ඒක දකිනකොටම අයිතියෙන් නිදෙන හැටි මෙච්චර මම කතා කරේ. අඩුම වශයෙන් මම මූදේ වතුර වශයෙන් පෙන්නුවා. ඉංගලන්තේ එහෙන් වතුර ගත්තත්, ඇමරිකාව පැත්තෙන් ගත්තත්, තිරිකුණාමලේ පැත්තේ වතුර ගත්තත්, කොහෙන් ගත්තත් ලුණු රසයි කියලා මූදේ වතුර සාගරේ පහරාද වගේ භාග්‍යතුන් වහන්සේ මුහුදට උපමා කරලා මේ මුහුද පෙන්නුවා. ශාසනයේ මුහුද එකයි කියලා. කොතනින් ගත්තත් ලුණු රසයි. එහෙනම් පින්වතුනි කොතනින් බැලුවත් ධම්මානුපස්සනාවෙන් ගත්තත්, උපාදාන වලින් ගත්තත්, නීවරණ වලින් ගත්තත්, වේදනානුපස්සනාවෙන් ගත්තත් ඔබ එන්නේ දහමට බහින්න. එම නිසා කායානුපස්සනාවෙන් බැසත් ඔබ බහින්නේ දහමට. එම නිසා පින්වතුනි කොතනින් ගත්තත් ඔබ නිවැරදි කියලායි මම මේ කියන්නේ. කෙනෙක් දකින්නකොට අසවලා හතුර කියනකොට දේශසිතක් ආව කියලා දැක්කත් ඔබ බැසි දහමට. අතහැරියේ කෙලෙස්. කෙලෙස් අතහැරීමත් දහමට, දහම ඇසුරීමත් එකවර සිද්ධ වෙනවා. නේද? පැහැදිලි ඇති. එතකොට අසවලා හැඩගෙනා කිව්ව රාගසිතක් පහළ වුණා. එතකොට රාගසිතක් පහළ වුණා කියලා හිතන වෙලාවේ බාහිර රූපේ අත්හැරීමත් නිවන මාර්ගේ වැඩිමත් එකවර සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ඒක වැඩුණට ඇතුලේ හටගත්ත රාගවල බලය අඩු වෙනකම් මෙහෙම මෙනෙහි කරන්න තියෙනවා. අපි ඒ වෙන සතිය කතා කරමු. එතකොට පින්වතුනි මාර්ග ඥානෙ මං හිතනවා අද දවසේ ලැබෙන්නට ඇති. පෙර මහා පිනක් කරපු පින්වත් පිරිසකටයි මේ තෑග්ග ලැබුණේ, මේ ආයද ලැබුණේ. මේ සීල ධර්ම කරුණු ඒකාන්තයෙන් ඔබ හැම කෙනාටම නිවන් අවබෝධය පිණිස බොහොම වටින කාලයක් ඔබ ගත කළේ. ඔබ නිසා හොඳ ධර්ම කරුණු ටිකක් බාහිර ලෝකෙට මගෙන් එළියට ආවා. පෙර පින්වත් පින් තියන අය ඉන්නවනම් හොඳට කියවෙනවා. හොඳටම උසස් අය ඉන්නකොට උසස් දේවල් කියවෙනවා. බුදුහාමුදුරේ දේශනා කර සූත්‍ර දිහා බැලුවත් හුඟක් උසස් අයට කියවපු සූත්‍ර ගොඩක් උසස්. දැන් සමහර සූත්‍ර වල එච්චර විස්තර කෙරෙන්නේ නැහැ කියන කෙනාට තේරෙන්නේ නැති වුණාම භාග්‍යතුන් වහන්සේ සූත්‍ර දේශනා කළා නැහැ. සබ්බධම්ම මූලසෝපරියාය සූත්‍රය වගේ සූත්‍රයක් අතිශය උසස් සූත්‍රයක්.
කාට නොතේරුණත් දෙවියන්ට දේශනා කරා. දෙවියෝ මාර්ගඵල ලැබනකොට මනුස්ස ලෝකේ එකදු කෙනෙකුට තේරුණේ නැහැ. ඒ විශේෂ අවස්ථාවලුත් තියෙන බුද්ධ ශාසනය තුල. මහා වේදල්ල සූත්‍රයේ, චුල්ල වේදල්ල සූත්‍රය බැලුවාම මුළු දහමම ධර්මස්කන්ධෙම විස්තර වෙනවා. ඒ වයිදී මාර්ගඵලලාභින් පහළ වෙනවා. එතකොට ඔබ දැන් මාර්ගඵල ලැබුවා කියන්නේ මේ දහම හොඳට අවබෝධ කරගෙන ඔබ දෙස බලන්න හිත අවධානය ගන්නකොට පින්වතුනි ඔබ ඵලයට ඇවිල්ලා ඉවරයි. මේ කය කාටත් අයිති. මේ කය තුල ජීවත් වෙන රහතන් වහන්සේ කය තුල ජීවත් වෙන කයෙන් මිදිලා. කයෙන් මිදෙන්න කරපු එකම දේ තමයි ඇත්ත ඇති සිතින් දකින්න එක නිසා වෙන ක්‍රමයක් කයෙන් මිදෙන්න නැහැ. කයෙන් මිදෙලා මොකද මේ හොස්පිටල් එකට ගිහිල්ලා සිහි නැති කරලා ඔපරේෂන් කරලා හිත වෙන් කරලා තියෙන එකක් නෙවෙයි මේක. මේ යථානුවණින් දකින්නකොට සිහිය විසින් කය සිත වෙන් කරනවා. ඒක වෙන් වෙන දර්ශන ශක්තියක් මේ තියෙන්නේ. එම නිසා ආද ඒ අවබෝධය එන්නට ඇති. මේ සියලු ධර්ම කරුණු පෙර පින් කරගෙන පැමිණි ඔබ හැම කෙනාගේ ධම්මස දිනු කරන්නට මේ සංසාර ගමන අවසන් කරන්නටත් මේ ක්‍රූර සසර ගමනින් එතෙර වෙලා අමා මහ නිවනින් සැනසෙන්න ඔබ හැම කෙනාට මේ සියලු පින් අමාවැස්සක් වෙත්තා.